පිළිකුණි බලය මේ සඳහා උපයෝගී කරගන්නවා කියන සත්‍යයක් නේ. ඉතින් අපි මේ මොහොතේ ඒ ආස්වාදය ලබනවා. සියලු දෙවිවරුන්ට බොහෝ පින් සිද්ධ වේවා. පින්වත් ගෞරවනීය කණිහම්තුරන් වහන්සේට අපි තාමත් ආදර ගෞරවයෙන් ආරාධනා කරන්න අපි කවුරු සාදුලමින් උන්වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරනවා. හැමදෙනෙක් සාදු කරනවා. ඒ වගේමයි දැන් දහපතිය පූජා කිරීම අපේ විහාරස්ථාන දායකාරකාදීන් සියලු දෙනා වෙනුවෙන් අපේ දායක සභාවේ සභාපති නාගරික මන්ත්‍රී පුෂ්ප කුමාර මෙතුමා එතුමා අපේ අම්බතුත පොලිසිය ස්ථානාධිපති චමි දෙදුසූරිය මහත්මයා සමගින් මේ දහපතිය පූජා කරමින් මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරනවා. ඔතේ කවුරු සාදුකාරය දෙන ඔබ වෙනුවෙන් කළේ ආරාධනාව උන්වහන්සේ කරුණාසිතින් පාරනවා. හැමදෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා ඔබ හැමදෙනාම සුදුසු පහසු වනහන්න යෝග්‍ය තැනක වාඩි වෙලා සාදුකාරයක් පවත්වන්න පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කරන්න. Buddhang saranam gacchami dhammam saranam gacchami sangham saranam gacchami dutiyampi buddhang saranam gacchami dutiyampi dhammam saranam gacchami dutiyampi sangham saranam gacchami tatiyampi buddhang saranam gacchami tatiyampi dhammang saranam gacchami tatiyampi sanghang saranam gacchami Panatipata Veramani Sikkhapadam Samadhiyami Adinnadana Veramani Sikkhapadam Samadhiyami Kamesu Miccācara Veramani Sikkhapadam Samadhiyami Musāvādā Veramani Sikkhapadam Samadhiyami Surāmeraya Maccapamadāttārā Veramani Sikkhapadam Samadhiyami
समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्मुखदम् धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अविद्या पच्चय संखारातीति अतिगौरवनीय ऐतिहासिक पुष्पदेवराज महाविहाराधीश्वर गरुकटेकु अपे नायक हाමුදුරුවන් වහන්සේ වරක් ප්‍රදාන ප්‍රාදේශීය මහා සංඝරුවනින් අවසරයි සදහබරව සම්පදායකත්වයෙන් ලබා දෙමි ගෞරවනීය සම්භාවනීය අමුත්තක් හැටියට සැපැවෙනි හාම්බන්තොට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමනි කාර්ය මණ්ඩලයේ මහත්මයෙනි ප්‍රාදේශීය සභාව නගර සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතනය නියෝජනය කරමින් සැපැමිනි මහත්මයෙනි තුනුරුවන්ගේ ගුණද පුෂ්පදේවරාජ මහා විහාරස්ථානයේහි සතර පෙරවේ දායක කාර්යකාරී පින්වතුනි පින්වතී ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නට උතුම් දහම් කරුණු කීපයක් නැනනුවන පසක් කොට විමර්ශනය කරගන්නට සූදානම් වෙන වෙලාව. පින්වතුනි බණ අහන්න ඕන කාලය සමහර අයගේ කල්ලිකුත් වෙනවා. සමහර අයගේ තරම තව කාලේ තියෙනවා. බණ ඇසිය යුතුයම කාලේ ඉන්න බොහෝ පිරිසකුත් මෙතන ඉන්නේ. හැබැයි කල්ලිකුත් වෙලා තිබුණත් අවසාන මොහොතේදී හරි කමක් නැහැ. ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් සූක්ෂම විදියට උපක්‍රමශීලීව මේ උතුම් ධර්මානුශාසනාවෙන් ඒ කල්ලිකුත් වෙච්ච වයසට ගිය
ඔබත් ප්‍රයෝජන ගන්න මහන්සි ගන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා මංගල සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා ගායෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තම කන්තේච සෝව දස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල සුදුසු කල ධර්මයේ ශ්‍රවණය කිරීම සුදුසු කල ධර්මයේ සාකච්ඡා කිරීම ධර්මඥානයෙන් ජීවිතය දැක දැන අවබෝධ කරගෙන සමාජ යුතුයකම් ටික මනාකොට ඉෂ්ට කරන්න පුළුවන් නම් ජීවිතවලට මහා මංගල්‍යයක් උදා වෙනවා. තමන් ජීවත් වෙන සමාජයට මංගල්‍යයක්. ගෙදර දොර පරිසරයට මංගල්‍යයක්. ඔබේ රටට, ජාතියට, ආගම දහමට මහා මංගල්‍යයක් උදා කරන්න පුළුවන්. සුදුසු කල බණහල සුදුසු කල සාකච්ඡා කරලා සම්‍යක් දෘෂ්ටියෙන් ලෝකේ දකිනවා. අපිට වැරදිලා අවච්චේ වච්ච මතිනෝ වච්චේ චා වච්ච දස්සිනෝ මිච්ඡා දිට්ඨි සමාදාන සත්තා ගච්ඡanti දුක්ඛති සත්‍යෝ මානවයෝ අපි ඔක්කොම දුගතියට ගියලා විනාශයට ගියලා පරිහානියට පත් වෙනවා. ආමුදුරෝනේ නෑ අපි තවම පරිහානියට පත් වෙලා නෑ කියලා ඔබට හිතේ. හිතුණත් මට පේනවා පරිහානියට පත් වෙනවා. අපේ පොලිස් ස්ථානාධිපතිතුමා සාක්ෂියට ඉන්න හින්දා මට ඒවා අද හේතු ගන්නත් ලේසි. අපේ රජරට වන්නේ ඉඳලා මම ඇවිල්ලා තියෙන මේ පැත්තට අත්දැකීම් තියෙනවා රටවට කර මට මේ ළඟදී ලැජ්ජාවට කරුණා මම දැක්ක මාත්‍යේ ඒක අනුතිවරේ කියනවා අපි මේ වතාවේ මේ වසරේ නව පොලිසි 600ක් ආරම්භ කළා. නව සංකල්පයක් හැටියට වෙන්නේ ආරම්භ කළා කියලා කිව්වා. මම හිතනවා ඔයස්ටි මහත්තයාත් ඒකෙන් කලින් පොලිසි 600ක් නෙමෙයි පුතා පටන් ගන්න ඕන. නේ පොලිසි 600ක් මොකටද? ළමයින්ට පෙරහැරේ ගිහිල්ලා උගන්වනවා නම් ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා උගන්වනවා නම් රටවට කර 365 දවසේම නොනිවෙන පහනසේ තුනුරුවන්ගේ ගුණ ඇහෙනවා නම් රාජ්‍ය පාලකයෝ හරිනම් පූජකයෝ හරිනම් පොලිසි 600ක් අලුතෙන් ඕනේ තියෙනව වහනවා මිස මේක පොලිසි 600ක් දැක්නේ පවතින අපරාධ මර්ධනය කරගන්න තියෙන පොලිසි මදි හින්දා අපරාධ වැඩි කාට පිරීලා ඒකට තියෙන සංකේතයක් තමයි සාක්ෂියක් තමයි පුතා ඔය පොලිසි අය අලුතෙන් තමයි අපි ඉන්නේ ප්‍රාථමික ලෝකේ ප්‍රඥාව පහළ වෙලා නැහැ ශිෂ්ටත්ව ලකුණු ආවනේ මේ ඊයේ පෙරේද ඈ කුලප්පුව හැදිලා තිබ්බ ගෑනු අම්මන් විලාට ලකුණු කොහොමද ඈ
ස්කූටර් බෝන් පිස්සුව තියෙන ගෑනුන්ට දැන් දුක ඇතිනේ. නිසාත් තව ඉස්සරහට ගියාම පොඩි කාගේ දැන් මට ලබන අවුරුද්දේ යන්න තිබ්බා සවාරියක්. දැන් මේ කවත් දෙල්ලාගෙන උදේ ඉඳලා රාය වෙනකන් රාය 10ටත් පන්ති. මිනිහා ගෙදර එනකොට කන්නත් නැහැ. ඇයි? දීන් එක ලෝකෙ පෙන්නන්න අරන් ගිහලා. විස්මිත ගාන. අපි ජීසත් පාස් වුණා. අපි ජීසත් දැකලා තිබ්බෙත්. අපිට මේ වාගේ පහසුකම් මොකවත් තිබෙන්නේ. මගේ වයසේ මෙතනින් ඔක්කොම එහෙම. අපේ චූටි කාලේ මීට වඩා ආනන්දනීය. සෞන්දර්යාත්මකයි. නිදහස්. සාමකාමී. ලස්සන ජීවිත තිබුණා. ඒ බීමාන්ත ජීවිත විනාශ කෙරුවේ. අපේ ගැති ගත් සුදු හෙවණලි කියලා සුනිල් ආරියරත්න මහත්තයා අධ්‍යක්ෂණය කරපු ලියපු චිත්‍රපටය. සුදු හෙවණලි කියලා කිව්වේ. ඒ සුදු හෙවණලි මායම් කරනවා නෙමෙයි රටේ පුහුදු මෝඩ මිනිස්සු. ඒකට යට වෙලා ඉන්නේ. එව්වට යට වෙලා ඉන්නේ. බන පිට බන ඇහුණා පිළිගන්නේ. හේතුව මෝඩයාට තේරෙන්නේ අපිට. හොඳ කෝකද නරක කෝකද කියලා තේරෙන්නේ. අවච්චේ වච්ච මතේ වැරදි දේ හරි කියලා පේන. හරි දේ වැරදි කියලා පේන. මේ හොඳට නිර්මාණශීලී සම්වර්ධනීය ගමනක් යන්න තියෙන සැබෑ මාවක් තියෙද්දි ඒවට පිටුපාල වැරදි මතේ යන 1992 දී කොහොමද මට මතක හැටියට අපේ වෛද්‍ය මහත්තයා හෙල්මට් එක නීතිගත කෙනෙක්. ලංකාවේ බයිසිකල් කෙනෙක් පුතා හෙල්මට් එකක් තිබ්බේ නැහැ. හෙල්මට් එක තිබිච්ච නැති කාලේ බයිසිකල් ආවා. ඊට පස්සේ හෙල්මට් එක නැතුව මිනිස්සු බයිසිකල් කරා. බයිසිකල් කරනවා මෙව් ඔළුව බිම යන ගන්නවා ඒකේ ගිහින්. හැප්පිලා ඔළුව ඇනි ළමයි මැරෙන්නේ. ආබාධිත වෙන්නේ. ඒ හින්දා ඔළුව ගහගෙන මැරෙන හින්දා මෙව්ට හෙල්මට් එකක් ගෙනාවා. හෙල්මට් එක දාගෙන යන්න කිව්වා. හෙල්මට් එක ගෙනල්ලා හැන්ඩල් එකේ ලාගෙන යනවා. හෙල්මට් එක අතේ දාගෙන යනවා. හෙල්මට් එක ගෙදර තියලා යනවා. ඒ හින්දා නීතියක් සම්මත කළා. හෙල්මට් එක නොදන්නොත් දඩ ගන්නවා. ඊට පස්සේ දඩයක් නියම. දඩේ නියම කරලා තියෙන්නේ හෙල්මට් එක දාගෙන යන්නේ. මෝඩයාට මේකේ තියෙන ආදීනව නොතේරෙන නිසා තමයි නීතිය පනවන්නේ. නීතියෙන් බියවත් කරලා දඬුවම් කරලා හරි එතන තියන්නේ. මොකටද? තමන්ගේ රැකවරණයට ආරක්ෂා. ඒත් පිළිගන්නේ. එතකොට මගදී අල්ලලා දඩ ගන්න. දඩ ගන්න නැතුව ගොඩින් යන අවස්ථා තියෙනවා නම් පොලිස් නිලධාරියා හිතවත් නම් රාවල බලලා ආයෙත් බෑ කියලා යවනවා. සත්භාවයෙන් බලලා අතිසි කටයුත්තකට වෙලට හේනට කුඹුරට බෙහෙත් ටිකක් ගන්න කලබලයකට වගේ යනවනම් වෙලාවේ හැටියට කමක් නැහැ මේක වරදක් යන්න පුතා කියලා යවනවා. පොලිස් නිලධාරියාගේ ගෙදර ගැටලු ගොඩක් නම් නෝනා දීපු ලිස්ට් එක පූර්ණ කරන්න බැරි නම් නේද වගේ. ඔබතුමාගේ ආයතනය ඇති මෙහෙම අප්පලා මගදීම නඩුව අහලා දඩෙත් ගහලා යවනවා. එහෙම කාලකන්ණිය අතනක් තියෙනවා. මෙතන කාලකන්ණිය පිටපොයින්ලා තමයි අර කාලකන්ණියට පාර හැදෙන්නේ. ඒ නිසානේ පුතා ධර්මය සදාකාලික වූ මේ විශ්වයේ පවතින
සත්‍යය. ඒ සත්‍යයට එකඟව ගමන් නොකළොත් මිනිහා හානියට විනාශයට මෙලවත් පරලොවත් පත් වෙනවා. අවබෝධයෙන් යුක්තව හොඳ නරක තේරුම් අරගෙන හොඳ දේ අවරේදයි අවබෝධයෙන් නරක අයින් කරලා හොඳ දේ ප්‍රයෝජන ගන්න, හොඳ විදිහට ගමන් කරන්න, හොඳ විදිහට ක්‍රියා කරන්න, හොඳ දේ රැක ගන්න, වීරිය කරන්න. ආගේ වීරිය අපේ රටේ ඉහළ ඉඳලා පහළ කරනවා. මේ කිහි පැවිදි දෙයක් නෑ මාත්. ගිහියොත් එහෙමයි, පැවිද්දොත් එහෙමයි. පිස්සෝවාද. සබ්බේ පුතඥා උම්මත්තක. බුදුහාඳුරන් දැන වදාරනවා කෙලෙස් වල ඔක්කොම පිස්සුලු. ඇත්තටම පිස්සු තමයි. මම හාඳුරුන්ට පිස්සු සමහරයි. සමහර හාඳුරුන්ට පිස්සු. දේශපාලඥයෝ පස්සේ යන සංඝයා වහන්සේ කෙනෙක් ඉන්නවා නම් පිස්සෙක් තමයි. ඔව් සමාව අවසරයි. එහෙම ඉන්නවා නම් පිස්සෙක් තමයි. බුදුහාඳුරෝ පස්සේ යන්න ඕනේ. ආනන්ද හාමුදුරුවෝ පස්සේ යන්න ඕනේ. සරියුත් මහ රහතන් වහන්සේ පස්සේ යන්න ඕනේ. මුගලන් මහ රහතන් වහන්සේ පස්සේ යන්න ඕනේ. ලෞතර බුද්ධ ශාසනයේ පෙන්වා වදාළ ලක්ෂ ගාණක් කෝටි ගාණක් මහ රහතන් වහන්සේලා පස්සේ යන්න ඕනේ මහා සගරුවන. බුද්ධ ධම්ම රත්නත්‍රේ පස්සේ යන්න ඕනේ මහා සගරුවන. ඉස්පාලාඥය පස්සේ ගිහිල්ලා මොන නිවනක් හොයන්නද යන්නේ. ඒ කැට ගතිය හිතා මේ සමාජයේ පරිහානියට පත් වෙනවා. රාජ්‍ය නිලධාරියොත් රාජ්‍ය නිලධාරියෝ දේශපාලඥයෝ පස්සේ යන්න ඕනේ. රාජ්‍යයේ පනවන ලද නිලධූරාවලියක් තියෙනවා. නිලධූරාවලියට පැවරෙන වගකීම් සමුදායක් තියෙනවා. ඒ ටිකස්නේ කරන්නේ. අර එක අල්ලතෝනියෝ කියන ඒවා කරන්න නම් ඒ පුටුවට එන්න ඕනේ මං. එහෙම ඕනේ. තමන්ගේ යුතුයකම දේශේ වෙනුවෙන් මේ මහ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ජාති ආගම කුලය ගෝත්‍රයේ සංස්කෘතිය වෙනුවෙන් ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ මිනිසාගේ දෘෂ්ටිය. ඒ ඥානාන්විත සත්‍ය දෘෂ්ටිය ග්‍රහණය කර ගන්නට ලැබෙන පින්වන්ත වේලාවක් බණ අසුතං සුරාති සුතං පරියෝධපේති සංඛං විතරති දිට්ඨි මුදුං කරෝති චිත්ත මස්ස පසීදති කියලා බණුවාම ලැබෙන ලාභ පහ. අසුතං සුනාති නොඇසුවේ වහන් දාපේ. මා කියනවාද කුසදේව රාජමහා විහාරයේ සතර පෙරුවේ දායකකාරකාදීන් ඇතුළු කොට මෙතෙන්ට ඇවිල්ලා ඉන්න සියලු දෙනාම ජීවිතේවත් අහපු නැති එකක් හරි කියනවා. ආවට වඩා වෙනස් මිනිහෙක් යවන්න මම උත්සාහ කරනවා. ආවේ මොඩියෝ නම් ආම්තුරු මූණ බලන්න යන්න හොඳ නැහැ. ඇත්තටම පුතා මේ බණ කියන්නේ මගේ ඉඳලම තමයි. අපි තාම මොඩයි. අපි තාම මොඩයි. පිළිපොන්නේ අපේ අඥානවන්තකම් තියෙනවා. ඒ අඥානවන්තකම් එක මකාගෙන අඩු කරගෙන ඥානෙ උපදවාගෙන යන ගමනක් මේදී. ඒ අඩු පහට මකන්න ඕනේ. ඒ එතකන්ම අපි ඕනේ. යම් ප්‍රමාණයකට. ඒ මෝඩකම් දුරු කරගන්න තියෙන වෙලාවක් තමයි බණ අහන වෙලාවට එක කරුණක් හෝ මේ ධර්මානුශාසනාව පුරාවට කියන වචන මේ අතන මතක තියාගන්න බෑ. අත්තරම් පුතේ බෑ. ඔබේ ජීවිතේට දැනෙන එකක් අරන් යන්න. ඒ ධර්මතාවය ප්‍රගුණ කරන්න. වර්ධනය කරන්න. අයහපත් දෙයක් ගැන කියවුනොත් ජීවිතයේ තියෙන එක අයින් කරන්න.
මෙච්චර කාලයක් ජීවිතේට එකතු නොවිච්ච යහපත් දෙයක් තියෙනවා නම් එකතු කරන්න. එතකොට තමයි රසවත් වෙන්නේ. ලුණු මදි නම් ලුණු ටිකක් දාගන්න. මිරිස් මදි නම් මිරිස් ටිකක් දාගන්න. ගම්මිරිස් ඕන එකක් නම් ගම්මිරිස් මුහු කරන්න. කහ දාලා පැහැය වැටිලා මදි වාගේ පේනවනම් කහ ටිකකුත් එකතු කරන්න. ඇඹුල් මදි නම් ඇඹුලුත් දාන්න. එතකොට රසවත් වෙනවා. පුතා එක එකතු වෙනකොට අනවශ්‍ය වූ ආකාරයන් පරිප්පුලට ගොරකයි දෙවි. ගාන්ධයන්ට ලිපේ ගොම ගාන්ධයන්ට ඒවා අනවශ්‍ය. අවශ්‍ය දේ තෝරාගෙන සුදුසු දේ පමණ නිර්මාණශීලීව කරන්න මානසික. එතකොට භාගයට ගන්න ලෝකේ පූර්ණ කරගන්න නොදන්නා දේ ඉගෙන ගන්න පුළුවන්. අසුතං සුනාත් සුතං පරියෝදපේති. භාගයට ගන්නේවා සම්පාදනය වෙනවා. අපි ඔක්කොම භාගයට ගන්න. නේ? භාගයට ගන්න. හරියට මොනවද ගන්න? හරියට ගන්න එකක්වත් නෑ පුතා. තාවම ඉගෙන ගන්න. මාත් ඉගෙන ගන්නවා ත්‍රිපිටකය ගැන, OIC මහත්තයා ඉගෙන ගන්නවා නීතිය ගැන. මේ ඇවිල්ලා ඉන්න සියලුම නිලධාරියෝ ඉගෙන ගන්න. ඔබට නොතේරුණාට ඉගෙන ගන්න. ගොවියා ගොවිතැන් කරද්දී හැම දවසකම යම් දේ ගොවිතැනට අදාළව ඉගෙන ගන්න. නවීකරණයේ වෙද්දී අවි ආයුධ යන්ත්‍ර සූත්‍ර නව නිර්මාණ ඔස්සේ කරන්න වැඩි ඵලදාවක් ලබන්න වැඩි අසරණක් ලබන්න කාලෝචිත දේ තෝරාගෙන කරන්න මානසිකයි. අධ්‍යාපනය ලබන අය නිර්මාණශීලී උපක්‍රම පාවිච්චි කරමින් මෙවලම් පාවිච්චි කරමින් ඉගෙන ගන්න. හැබැයි ඥානාන්විත දරුවෝ ඥානාන්විත දෙමව්පියන්ගේ දරුවෝ මැලමින් යොමු කරන්න ගන්න ගුරුවරුන්ට මුණ ගැහෙන දරුවෝ හරිදී ඔස්සේ යන. එහෙනම් භාගින දන්නේවා සම්පූර්ණ කරගන්න හොඳට පුළුවන්. කංකම් විතරති සැක නැති වෙන. සැක දුරු වෙන. සැකය තියෙන්න ඕන තනුත් තියෙන. නේ අතන පුරගන්න ඔක්කොම සැකයි මත තියෙන. සැක කටයුතු අය. සැක දුරර නීතිය ඉදිරියේ නිදහස ලබන තුරුම දඬුවම ලැබෙන තුරුම ඔහු සැකකරුවෙක් පමණයි. සැකය අවශ්‍යයි සත්‍ය දකින්න තුරු. සත්‍ය දැස සැකෙන් බලන්න. සත්‍ය දැස සැකෙන් බලන්න ඕනේ. සත්තු බැලුවොත් පව් සිද්ධ වෙනවා. නේ? ඒක දිහා සැකෙන් බලන්න ඕනේ. ඒක සත්‍යය. අරක්කු කිව්වොත් වෙරි වෙනවමයි. අය සැකෙන් බලන්න ඕනේ. ආයෝ මිනිහෙක් හැටියට ජව සම්පන්නව උදේ ඉඳලා රැ වෙනකන් පැත්තෙන් උදැල්ලේ නගුනේ යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ කර හිටපු එක හන්දෑවේ අත්හම්බේ පිළිපියල් 2000 දකින්නකොටම කුලප්පු වෙලා මෝඩයා වාගේ ගිහිල්ලා ඕක විනාශ කරලා කොහෙන් හරි අරක්කු තිප්පොලකට රිංගලා බීලා විනාඩි කීයද පුතා යන්නේ? ඇගේ තියෙන ප්‍රතිශක්තිය ගන්නව මේකාගේ විනාඩි ගන්න තත්ත්වෙරු වෙන්නේ නේ. ඒ සංග මේ ලෝකේ පරාණයක් නැති කාලකන්ණියෝ දැකපු ගමන් මෙරි වෙලා පුතා. උදේ පැන්නත් ඇත. සමහර අය. ඊට පස්සේ මේක අපාරේ යන්නේ අර උදේ ඉඳලා වැඩ කරපු එක අපිට ආයෝ. ඊට පස්සේ මියන්නේ ඉස්සත් බාර. ආතප්පාතක්.
රාබුන්ද බොන්ද වෙරි වෙන්ද විකාර ගතියෙන් රැවෙන්ද වෙන්ද ගෙදර යන්න පරාණ නැතියෙන් ඒ දණ්ඩ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් අල්ලං මුතං ගති ගතං මහ පාර මැද්දේ Oh, ඒකත් වෙස්ටිදේ. අක්කම කතාවක් කලකලිටු මිනිහ පාරයන් මිනිහ දිහා බලාගෙන කියලා කියනවා. උදේ ගෙදරින් පිටත් වෙච්ච එක රෑ වෙන්න ගෙදර එනවා. ඒ ගෙදර ආපු විදිය අවසානට අඩිය තිබු කාලේ බලන්න. සිව් අඩිය තියලා තියෙනවා. නැටු නොදන්නා මේක. ඒගොල්ලෝ ගැටිලා හොම්බකට සමතලා කරගෙන. ඇත්තටම මහත්මයා මන්නම් කියන්නේ රාජ්‍යයෙන් 750 පීඩා කරන්න ඕන නෑ නේ. මේ මානව දයාවෙන් යුක්තව කාල කන්‍යයන්ට ගොඩක් සල්ලි වියදම් කරලා තියෙනවා. රාජ්‍ය අපරාධකාරයන්ට වියදම් කරන මුදල් මේ යහපත් දෙවුන්ට වියදම් කරනවා නම් කොච්චර වටිනවද? හොඳට බලන්න. ගහගෙන කපාගෙන කොටාගෙන ඉස්පිරිතාලේ ගිහින් මම මේක කර වාට්ටුවේ දාගෙන කන්න දෙන්න. ගංජා බීලා මොලේ කර වෙලා මේකට පිස්සි හැදිච්චාම ගිහින් වාට්ටුවල බෙහෙතක් 5000යි මාත්. එක බෙහෙතක් 5000යි. මේ කන්නේ කිනේ මැරෙන්න අරින්න ඕනේ. කාල කන්‍යා මගේ න්‍යාය නම් ඒක මාන් රජ වුණා නම් භාගයෙන් මේක ඉතුරුයි. භාගයෙන් රට නඩත්තු කරන්න අල්ලේ කාල කන්‍යෝ ටික පැටවුවා නෑනේ. යවුවා කොහාද? ඉන්දියාවට නෑ. ජපානයේ නෑ. එහෙනම් එංගලන්තේ කොරියාවට ඕස්ට්‍රේලියාවට නෑ. අතරමඟදී ආවද? නෑ කරනවා කියන එකයි තියෙන්නේ. පොත අපේ අතේ නම් ලියන්න බැරි නේද මහත්තයා? ඔහොම වෙයි කරන්නේ අපේ රට. ඩොලර් බිලියන ට්‍රිලියන ගණන් ගෙනල්ලා. ඒ ගෙනාවාගේ 100 ගණන් ගෙනල්ලා තමයි තියෙන්නේ. අනික එවනේ එක්කිට මෙච්චර පොලිසියක් තියෙති ලංකාවේ CID එකක් තියෙති ලංකාවේ ත්‍රිවිධ හමුදාවක් තියෙති ලංකාවේ අර පෙට්ටි දෙවන්න බෑ ගාත්තු එක නෑ හැබැයි අම්බත්තර තෙල් කනක් අපෝ පුතා කොහේ හරි වාත්තක මේක අහුවෙලා මේකට හරියන්නේ නෑනේ. ඒ හරියන්නේ නැති හිතා කල යුතු එකම දේ අර වෙන නීතිය කාටද? රටේ සියලු මානවයා රජුරුවන්ගේ සිට යාචකයා දක්වා. ඒ එසේ නොවන තාක්කල් මේකට හෙළ ගහනවා නිසා මේකට ආශිර්වාද මේක කවදා හරි පුතා කාට හරි විකිනෙනවා නිසා මේක සම්වර්ධනය වෙන්නේ. ලෝකේ අපිට ඇත්ත පේන. යන ගමන පේන. යන ගමන වැරදින. ඒ අඩුපහඩු මකාගෙන නිවැරදි ගමනක් යන්න. පුතා සැකන විශ්වසනීයත්වයෙන් යුතු සමාජ සත්‍ය දෙස සැකයෙන් බලන්න. සත්‍ය දෙස නිසකව බලන්න. ඒ නිසක බව ඇති කරගන්න. සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය අවබෝධ කරගෙන එතනින් එහාට යන්න. යසෝදරාව සත්‍ය දකින්නකම් යසෝදරාවතේ දිනව නේද? රුවති පුතුන් වදුවා මං වැරදීද
mage adunawete garu saru neti kamak mating yedunade malu bile kudu wenne hinen penunade saya kami dengan dia rahmat yakin dengan baba hamunan pase අවලස්සනයි වාගේ පෙවුනාද මගේ කටවරක් සිද්ධ වුණාද එහෙම නැත්නම් සංසාර ගමනේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම්දම් පුරාගෙන ආපු බුද්ධත්වයේ ලබන්න ඔබට සිත පහළ වුණාද ඇස්ලම් විමර්ශනයක් කළා මේ වර්තමානයේ මේ සෞමියේ ඉන්න මෙවුන්දලාට නැති ගුණයක් යසෝදරාවට තිබුණා. මේක උඩමලල නේද? උඩමලලේ ගෑනුන්ට නැති ගුණයක් යසෝදරාවට තිබිලා. දැන් ඔයාලගේ කුල පරම්පරාව මොකක්ද කියලා අහුවොත් කියන්නේ යසෝදරා කුල පරම්පරාවේ කියලානේ. නේද? බිම්බා දේවී කුල පරම්පරාව යසෝදරා කුල පරම්පරාවේ උත්තමාවියෝ මව්වරු ශ්‍රී ලංකා භූතලයේ ඉන්නේ කියලා තමයි කියන්නේ. යසෝදරාගේ පඬිගහකට සම කරන්න බැරි මෙවුන්දලයි. ඒ තරම් අතිපුරුතා ධර්මයෙන් පිරිච්චි යසෝදරාට ඒ උතුම් සීලයෙන් යුක්ත යසෝදරාට ඒ උතුම් ප්‍රඥාවෙන් යුතු යසෝදරාට සම කරන්න ගහන්නේ. දැන් හොයන්න අමාරුයි පුතා. දැන් හොයන්න අමාරුයි. ඒ වාගේම සිද්ධාර්ථ බෝසත්වරු හොයන්න. සිද්ධාර්ථ බෝසත් පරම්පරාවේ අයත් නැහැ. එතනට යන්න ලේසියි. එක එකතු කරගෙන යන්න ඕන. ඒ ගියාම තමයි ඒ ගුණය ලැබෙන්නේ. හැම භූමිකාවෙම එහෙම පුතා. ඒ භූමිකාවට ශරීරන ගුණ එකතු කර ගන්න. දැන් බුදු ගුණ තියෙනවා. කොහෙද පොතේ? ඒ බුදු ගුණ අපේ ජීවිතයට එකතු කරන්න ඕන. සංඝ ගුණ තියෙනවා. ඒවා එකතු කර ගන්න. ධර්මයේ මිනිස් ගුණ තියෙනවා. ඒ ධර්මයේ සඳහන් වෙන මිනිස් ගුණ එකතු කර ගන්න ඕන. ඒ එකතු කර ගන්නාම කිරිපුන් මිනිහා හැදෙනවා. බෝසත් මිනිසා හැදෙනවා. එතකොට ජීවිතේ ලස්සනයි. ඒ ගමන් මඟ තරන්නට ඔබ අද උඩමල කුස්සදේව ඓතිහාසික රාජමහා විහාරීය එලිමහන් ධම්සභා මණ්ඩපයේ ඉදිරිපිටට රැස් වෙලා සැක නැති නිසැක විශ්වාසා පරමාඥාති විශ්වසනීයත්වයෙන් යුතු එකම පවුලක නෑයෝසේ ගමට රටට අපට සේවයක් කරන්නට නැනනුවන දියුණු කරගන්න සූදානම් වෙන වෙලාව. එහෙනම් අපි දුකියම් බලන්න. දිත්තේ මුජුම් කරෝති. එහෙම දැඩි දැක්මකින් එනකොට දිත්තින් මුජුම් කරෝති. ඍජු දැක්මක් ලැබෙනවා. නිවැරදි දැක්මක් ලැබෙනවා. හරි දැක්ම ලැබෙනවා. දැන් තියෙන්නේ වැරදි දැක්ම නේ. අපේ දිත්තේ වැරදි දැක්ම. ඒ වැරදි දැක්කෙන් ගත්ත තීරණ දැන් රටවැසියෝ මම අහගෙන ඉන්නවා කියනවා සිස් අපි කරපු බෝම් ගාලා මට හිතෙනවා කියනවා පුතා ඔය වාහනේ ගිහලා දැන් වල මම නවත්තනවා නවත්තපු ගම දැන් ඉතින් ගම සෙට් එක ළඟ නැවතුවාමයි යන්නේ බුදුම කතා කිව්වේ පුතා බුදුම කතා ඇයි දික්නි මුණු කරි පුතා පිළාන අපිට රාගික කෙලස් පාර ලෝකේ එන ප්‍රශ්නත් එක්ක ගැටලුත් එක්ක අපි ඉක්මනින් විසඳුමක් කොහෙද තියෙන්නේ ඒ විසඳුම හොයාගෙන යනවා. එහෙමනේ තියෙන්නේ. විසඳුම හොයාගෙන යනවා. ඒ විසඳුම ජාතිය අවස්ථාවට තවම අපිට හම්බ වෙලා නැහැ.
පන්සලට දැන් ඉන්න හාමුදුරුවෝ හොඳ නැහැ. වෙන හාමුදුරුවෝ කෙනෙක් ගෙනත් දෙන්නද කියලා අහුවොත් එහෙම 10ක් වදිනවා හා කියලා. ඒ හාමුදුරුවෝ ගෙනල්ලා ටික දවසකින් අපි හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ නම් එපා. වෙන හාමුදුරුවෝ කෙනෙක් ගෙනත් දෙන්න. ගෙනල්ලා දෙනවා. ආයෙ ටික දවසකින් එනකොට හරි කියන්නේ ස්වාමීන් වහන්සේ අපි බලාපොරොත්තු වෙච්ච දේ වෙන්නේ නැහැ. වෙන කෙනෙක් ගෙනත් දෙන්න. මාරු කර දුන්නා. දීලා ඉවර වෙලා ඊළඟ පාර එනකොට අපි හඳුනා හිටපු එකම දෙන්නුනේ. ඇයි පුතා දැන් ඒක අඩුව පුරව ගන්නකොට අඩුව නිර්මාණය කර ගන්නකොට අපිට ඍජු දැක්ම පහළ වෙලා. හරි දේ තාම තෝරගෙන නැහැ. එතෙන් එන්න මානසිකයි. දැන් ඔයාලා මේ ඉන්න සියලු දෙනාම වැරදි දේ තෝරාගෙන තියෙන අය. හරි දේ තෝරගෙන නැහැ. ඊයේ මම ධර්මානුශාසනාව පැවැත්වුවේ රාත්‍රී ගල්ගොඩ. ඓතිහාසික නාකොළගනේ රාජමහා පෙරේදා ධර්මදේශනාව පැවැත්වීම ධර්මදේශනාව පටන් ගන්නකොට පුතා රෑ 9:45 ඉවර කරනකොට 11:40. මම කොළඹ ට්‍රැෆික් එකට ගියා. මෙඩිකල් එකක් තිබුණා ඒකට ගියා. ගිහිල්ලා කාලේ පියකිලා ගියා. මට අසනීපයක් තිබුණා සේලයින් එකේ තියෙන. ඉවර වෙලා පාරට යනකොට 6:45යි. බාන පටන් ගන්න කිව්වේ 7ට මම කාලේ දීත් කරලා 7 අමාර කරගෙන තිබ්බා. මම බොරැල්ලේ ඉඳලා බෞද්ධ ලෝකමාවතේ ඉඳලා කැලණි පාරකාරණ යනකොට පැය එකයි කාලක් විතර ගියා. එතන ඉඳලා එන්න එකයි ආපහු කොබේකනේ කුරුණාවල දිස්ත්‍රික්කේ මෙහා කවුරුනේ එනකොට 9:45. මිනිස්සු 1500කට වැඩි ඉඳගෙන පුතා ඒ උයන්නේ නැහැ මල යක්කුවා. මම වැඩි හාමුදුරුවෝට කිව්වා ඔබ වහන්සේලා මම එනකන් ධර්ම දේශනාව පටන් අරගෙන කරගෙන යන්න කියලා. හාමුදුරුවෝ ඒ කුටුවේ ඉඳ ගන්න කැමතිත් නැහැ. මිනිස්සු අනිතක් හිතයි කියන්නේ. ඒ ගමන මම එනකම්ම රඳවාගෙන හිටියා. මම 9:45 ඉඳලා පුතා 11:45 වෙනකම් බලන්න. 12:45 වෙනකොට මට කියන්න හිතුණා. වැටෙනකන් අරුන්දලා. නමුත් මට විඩා බය. ඒ ගමන 11:45 නවත්තලා පන්සලට යනකොට පුතා පාන්දර 3. ජීවිතේ මහපාරට ගෙවෙනවා වැඩි. දැන් අද එන්න පැය 7ක් විතර ගියා. යන්නත් පැය 7ක් විතර යන්න. පැය 10ක්. මෙතෙන්ට පැය 2යි, අතෙන්ට පැය 2යි, පැය 7යි. පැය 10ක්. නිදියන්ගයි, කණ්ඩායි, කොණ්ඩායි සියලු ශරීර පහසුකම් සඳහා තියෙන පුතා පැය 6යි දවස්. ඕම වැඩ කෙරුවා. එහෙම වැඩ කරන්න බෑ. ලොකු වෙනසක්. ඒවා මිල කරන්න බෑ. ඒවට පූජා පවත්වන්න බෑ. කළ හැකි එකම මිල කිරීම, කළ හැකි එකම පූජාව, දිය හැකි එකම ගෞරවය, දෙත්ති මුජුම් කරෝති. මේ වාගේ වැඩසටහන් වලින්, මේ වාගේ උතුම් පින්කම් වලින් ගන්න තියෙන උපරිම ඵලය සම්‍යක් දෘෂ්ටිය දෙන්න. නිවැරදි දැකීම ලබන්න ඕන. අවබෝධය ලබාගෙන නිවැරදි ගමනක් ගන්න ඕන. ඒක තමයි. එතෙට තමයි චිත්ත මස්ස පසීදති. එතකොට පුතා හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. මේ ඔක්කොම එකට නේද ඔට්ටු වෙන්නේ කොහොමද මාත්‍ය? ඇත්තටම හොඳ රජෙක් පතන්නේ. හොඳ රාජ්‍ය සේවයක් පතන්නේ. හොඳ රාජ්‍ය සේවකයෝ හැටියට අපි දියුරුම් දෙන්න. ගොවිතැන්පත් කරන්න. හස්ත කර්මාන්ත කරන්න. නානා වෘත්තීන් වල නියැලෙන්න. සතුටින් ඉන්න. ඒක නෙමෙයි. සතුටින් ඉන්න.
චිත්ත මස්ස පසීදති. ප්‍රසාදිත හිතක් ඇතිව, ප්‍රසාදිත ගතක් ඇතිව, නිරෝගී සිරුරක් ඇතිව, නිරෝගී මානසිකත්වයක් ඇතුව මැරෙනකන් ජීවත් වෙන්න ඕන වටපිටාව හදන්න. අපේ උවමනාවේ බලාපොරොත්තු ඒක. එතෙන්ට යන අතර වාරයේදී පුතා ඒ අපි බලාපොරොත්තු වෙන සැබෑ සතුට, නිදහස, ප්‍රීතිය, සැනසීම හොරා කාලා ගන්න බෑ. හොරකම් කරලා ගන්න බෑ. රෞද්‍ර වෙලා ගන්න බෑ. වංචා කරලා ගන්න බෑ. දූෂණය වෙලා ගන්න බෑ. ඒක පුතා සත්භාවය. විද්‍යාවේ කියනනේ පොලිසිය නීති පොතේ තියෙනවා පුතා එක තැනක මට මතක හැටියට නම් 89 වගන්තියේ ඉඳලා 99 වගන්තිය දක්වා දඬ නීති සංග්‍රහය කියනවා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කියලා නීතිය. ඒකේ එක තැනක තියෙනවා සත්භාවයෙන් නම් සැබවින්ම නිත්‍යානුකූල නූනාට කම් නැත කියලා. සැබවින්ම නිත්‍යානුකූල නූනාට කම් නැහැ. සත්භාවයෙන් නම් එමුණ එක දවසක් හාමුදුරු කෙනෙක් පොඩි හාමුදුරු කෙනෙක් පිටපාත යනවා. තරුණ හාමුදුරු කෙනෙක් කලත්තෑනි ගුරු හාමුදුරුවොත් එක්ක පිටපාත යනවා. ගඟක් අයිනේ යන්න තියෙනවා. ගඟ අයිනේ පාර දිගේ යනකොට නාන රෙදි හොදන්න ආපු තරුණ ගෑනු ළමෙක් ගඟදී වැඩි වෙලා ගහගෙන යනවා. මේ ළමයා ගඟදී පාවෙවි ගහගෙන ඇවිල්ලා දැන් අදගෙන හිටපු දිය රෙද්දක් නැහැ. රෙද්ද නැති බව පොඩ යන අයට පේන්නේ. නමුත් තුන්දාගේ රෙද්දක් ගිහි. හැබැයි අත දික් කර ගිලෙමින් මතුවේවි කෑ ගහනවා. ලොකු හාමුදුරුවෝ බැලුවා බලලා දේහ ලක්ෂණ අනුව ගෑණියක්. නමුත් උන්වහන්සේ තලත් ඈනි. බිම් බලාගෙන වඩිනවා. තරුණ හාමුදුරුවෝ බැලුවාම තරුණ රටට වටින ජීවිතේ ඉල්ලන ගෑනු ළමයි ගහගෙන යනවා. ඒ ගමනේ පාත්‍රයේ සිවුරයි ගොඩින් තියන බඳපටිය අයියට බැඳගෙන ගන්න වතුරේ. වතුරේ පීනලා ගිහිලා ගහගෙන යන ළමයාගේ කෙස් ඇටියෙන් අල්ලාගෙන ඇදගෙන ආවා. පීනගෙන ඇදගෙන ආවා පීනන්න පුළුවන් තරම්. දියමේ හිටගෙන එන්න පුළුවන් තරම් කෙස් ඇටියෙන් ඇදගෙන ආවා. දැන් එහෙම ගේන්න බෑ ගොඩ හරියේ එනකොට. ඒ ගමන මේව දෑතට ගත්ත අවශ්‍ය. දෑතට අරගෙන දැන් නිරුවත් කරුණ ගෑනලා මේක දෑතේ පුස්සගෙන ලොකු ආන්තුරන්ට කාර් කාපේ ගොඩයි. ගගයිනේ අහට්ටක් යනවා මෙහට්ටක් යනවා රවණවා. තරුණ හාමුදුරුවෝ ගණන් ගත්තේ නැහැ. අරගෙන ඇවිල්ලා වැල්ලෙන් තියලා ගොඩබිම අර ළමයාට අතේ තිබුණු තුවාය සාලු ටවල් එක ඒක දාන විදිහට පාත්‍රේ තරම් සිවුරක් දාගෙන ලොකු ආඳුරු පස්සේ බැදියා. වැඩලා දානේ පිටුසිකාගෙන ආවා. පූජාව කියලා ලොකු ආඳුරන්ට පිළිගන්නලා වැළඳුවා. විවේක අරගෙන හැන්දෑවේ බුදුන් වැඳලා. සුපුරුදු දිනචරියාවක් තියෙනවා පොඩි හාමුදුරුවෝ හවසට ගුරු හාමුදුරුවන්ට වන්දනා කරනවා. නේද? තියෙනවද එහෙම? ඈ? තියෙනවද?
අහන්න කළු ගහන තියෙනවද නැද්ද කියන්නේ. බත්පාරා ඒක නැත්තම් අපායට. හරිද? මේ අහිංසක මිනිස්සු දුක් විඳලා දාඩිය හලලා තමන්ගේ ගෑණිටවත් දරුවන්ටවත් හරිහාමන් විදියට කන්න නොදී ප්‍රණීත විදියට දානේ හදාගෙන ගෙනල්ලා පූජා කරලා සසුන් වැඩ වඩා අපට නිවන් සාදන්න කියලා පසඟ තියලා වඳිනකොට අර වැඩ ටික වෙන්නේ නැත්නම් අපායේ උපදින්න. ඒක මතක තියාගෙන බලන්න ඕන. සූත්‍රයක් තියෙනවා අක්ඛිකන්දෝපම සූත්‍රය කියලා. ඒක කියවන්න ඕන. ඒක තමයි හොරට දංගල දුවාම ලැබෙන දඬුවම තියෙනවා. හොරට සිවුරු කරවවුවොත් ඒකේ දඬුවම තියෙනවා. සිවුරේ ඉඳගෙන හොර වැඩ කළොත්, සැත වැඩ කළොත් ඒකේ දඬුවම තියෙන සූත්‍රය. හොඳට කියවලා බලලා සිවුරේ ඉන්නවාද යනවාද කියලා තීරණය කරන්න ඕනේ. ඔය සූත්‍රයේ දේශනා කළාම පුතා සිවුර හැරලා ගියා මුකම කරා. සමහර අය තීදී නසා ගත්තා පුතා. ඇයි? අර සූත්‍රයේ කියනවා පුතා උපදින අපාය. බයයි. ලැජ්ජායි. සංසාරේ විඳින්න තියෙන දුක පිළිබඳව. ඒකම සියදි විනාශා ගන්නවා. සිවුරු හැරලා යනවා. බුදුහාමුදුරන්ට ආනන්දහාමුදුරුවෝ ගිහිල්ලා කියන මෙහෙම එකක් වුණා. ඒ ගමන බුදුහාමුදුරුවෝ දසධම්ම සූත්‍රයේ දේශනා කළා. ඒකේ තියෙනවා භික්ෂුවක් හැටියට කරන්න ඕනේ. මෙන්න මේ වාගේ පුංචි පින්කම් කළත් ණය ණයයි පුතා රටට ඕද ඈ කොහොමද දෙන්නේ දැන් තමයි බැනුම් අහන වෙලාව ඩාරිටියෝ Kasihan. Andiri kutia tula Turagulu lagen Gayana gitika Yadina yatika Deviyo hate nasi Deviyo hate nasi Balang padetura Haretasi Balang padetura Haretasi Pumburu kodana tana Paratana tana Giniyang auwe Mawaru sawe Deviyo wada inni Deviyo wada inni Pusat Angin deyo nama Tandin Giniyang auwe Mahawaru sawe Deviyo wada inni කුඹුරු කොටන තැන පාර තනනවා. ලංකාවේ මේ ආර්ථිකයට වෙහෙසෙන උත්තමයෝ තමයි දෙවියෝ. මේ ආර්ථිකේ ගොඩනගන් ජීවත් වෙන්න
මානවයාට ස්වයෙන් සියලු සම්පත් නිර්මාණය කරන උත්තමය දෙවියෝ. ආන්ගේ දෙවියන් දැක දෙවියන්ට පින් දෙමින් දෙවියන්ට නිවන් සදමින් යායුතු ගමන සඟරුවනට තියෙනවා. අර තරුණ හාමුදුරුවෝ ගඟට පැනලා අරුන්දාගේ කෙස් කැටිය මුස්සාගෙන ඇවිදිලා දෑතින් මුස්සලා ගඟ යූරේ තියලා තුවාය දාලා වහලා යන්න ගියේ ඒ හින්දා ගිහිල්ලා පන්සලේ ඇන්දෑවේ පුදුම් වැඳලා ලොකුහානන්ට වැඳා. ලොකුහාඳුරු කතා වෙනදා සුවපත් වේවා කියනවා අද නෑ කියන්නේ. දෙවෙනි පාරක් වැඳා නෑ කියන්නේ. තුන්වෙනි පාරක් වැඳා නිහඬ. අපේ හාමුදුරුවෝ මාගෙන් යම් වරදක් සිදු වීද මුනිවත රකින්නේ මං වෙනදාසේ ආශිර්වාද නොකරන්නේ ඇයි? ආශිර්වාද කරන්න මගේ ශිෂ්‍යයාද පැවිද්දෙක් කලේ හොඳ වැඩක්. ඒ මොකක්ද අපේ හාමුදුරුවෝ මං අද දවසේ කරවල සිහියන මතක නැ නිර්වත් ගැහණියක් ගගතියට පැනලා දෑතින් අරගෙන ඇයි ස්පර්ශය කරමින් ගෙනල්ලා වැල්ලේ තියන එක රාගික කෙලස් බර කාරණාවක් නෙමෙයි. භික්ෂුවකට සුදුසුද? අද පින්පාතේ යනකොට සිද්ධ වෙච්ච කාරණාව නේද අපේ නායකයා. එතකොට මතක් වුණා මෙයා. මතක් වෙලා අපේ හාමුදුරුවෝ මං ඒ ස්ත්‍රිය ඒ ගංගායිනේ තියලා න්යාවේ ඔබ වහන්සේ ඒ ස්ත්‍රිය තවත් උස්සගෙන ඉන්නවා වාගේ මට දැනෙනවා. තියන්න බිමින් කිව්වා. කතා නැත්නම් ඕනෑම එකක් තියන්න පුළුවන්. ඒ තැනින් සම්බන්ධය බිඳලා එන්න පුළුවන්. අපේ අස්සලට ගෑනු කී දෙනෙක් වැටෙනවද නේද? මේ ඉන්න ආයත පිරිමි කී දෙනෙක් අස්සලට වැටෙනවද? දීගේ කැරෙනවා නම් කී ගමනක් කැරෙන්න කල්ද පුතා? ඒ ඇහැට වැටිලා හිතිච්ච જાති කොච්චර අනියම් සම්බන්ධතා හිතින් ඇති වුණාද? මගේ මිනිහට වඩා මේ මිනිහා හැඩයි, මගේ මිනිහට වඩා මේ මිනිහා සරුයි, මගේ මිනිහට වඩා මේ මිනිහාගේ අත මිට තියෙනවා, මගේ මිනිහට වඩා මේ මිනිහාට යාන වාහන තියෙනවා, මගේ මිනිහට වඩා මේ මිනිහා සීලවන්තයි. ඔය විදිහට බැලුවා. පිරිමිත් බැලුවා. අනේ කියන්නේ ඇත්ත කතාව මේක. පෙම්වතියක් ඉන්නවා නම් ඒ පෙම්වතිය ආශ්‍රයෙන් විශ්‍රය කරන ගම තවත් බොහෝ දෙනෙක් දිහා බලන. ඒ බලන වාව ගන්න බැරි එච්ච අය මොකද කරන්නේ? තමන්ගේ බිරිඳෙන් දිද්දී වෙන ගෑණියෙක් හොයාගන්න. තමන්ගේ සැමියා ඉදිද්දී වෙන මිනිහෙක් හොයාගන්න. තමන්ගේ පෙම්වතා ඉදිද්දී වෙන පෙම්වතියක් හොයාගන්න. තමන් පැවිදි වෙච්ච සිවුර තියෙද්දී දන් දීපේ කියලා අයියා. දුටු තැනින්ම තියන්න පුළුවන් නම් අතාරින්න පුළුවන් නම් හොඳයි. ඒක නැති එකයි කැත. මම ඒක ගැන කියන්නයි අද මාතෘකා කළේ මේ පන්. මොකක්ද? අවිච්ඡා පත්‍ය සංඛාරා. බෞද්ධ දර්ශනේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ निर्मल ගැඹුරු ධර්ම කාරණාව. ධර්ම කාරණා රාශියක් තියෙනවා පටිච්ච සමුප්පාද දේශනාව. ඒ පටිච්ච සමුප්පාද දේශනාවට අදාළ මුල්ම වචනේ තමයි අවිච්ඡ. මම අද ඔබට කියන්නේ
ඒ තනි පදේ අවිජ්ජා අවිජ්ජා පත්‍ය සංඛාර. අහලා තියෙනවනේ පටිච්ච සමුප්පාදේ. උපාසකම්මලා හරි කැමති එකක් ඕක. උපාසකම්මලා ජීවිතේ ඉගෙන ගත්තේ නැති, අවබෝධ කරගත්තේ නැති, ඒ වුණාට හරි කැමති උද්දච්චකම පෙන්වන්න හදන එක. ඕනලා පටිච්ච සමුප්පාදේම තමයි. මේ ලෝකෙ දෙයක් දැන්නේ නෝතලාට ආයි පටිච්ච සමුප්පාදේ ලෝකලා. ඕනලාගේ කෙල්ල කාලේට යන්න කියන්නේ. සිල් ගන්න ආවේ නැහැ ඔය නාකියාමලා එක්කෙනෙක්. ඔය නාකියාමලා දැන් සිල් ගන්න මේ පන්සලේ සිල් ගන්න යන නාකියාමලා අප්පච්චිලා එක්කෙනෙක්වත් කෙල්ල කාලේ කොල්ල කාලේ සිල් ගන්න ආවේ නැහැ. ඒ වාගේම දැන් ඉන්න කෙල්ලෝ කොල්ලෝ සිල් ගන්න එන්නේ නැහැ. හේතුව මොකක්ද හේතුව? අවිද්‍යාව. හේතුව අවිද්‍යාව. අවිද්‍යාව. විද්‍යාව. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේ පටිච්චසමුප්පාද හේතුඵල වාරය. ඒකේ මුල අවිද්‍යාව. ඔතන වැරදිච්ච ගමන් පුතා අනිත් ඔක්කොම වාර්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මුලින්ම අවිද්‍යාව තේරුම් අරගෙන විද්‍යා උදපාදී විද්‍යාව උදා කරගන්න කිව්වා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව ඉගෙන ගන්න ලේසි නිසා විද්‍යාව ගන්නවා. මාළුතේ විද්‍යාව ගන්නවා නම් හල්ලේ ඉස්සර හාමුදුරුවෝ ගාව දීපන්. දැන් නැත්. දැනුත් තියෙනවා. තියෙන්න ඕනේ. තුරු යටියෙන් උණු පැතිලේ නුඹගෙන සිතුවටියෙන් බිඹ ඇඟ පිරිවැදෙන මල ගෙඩියෙන් පැම් පොවමින් අති නතින සිටි පැටියෙන් මෙරණුන්ගෙන් වෙයි සොබන. පොඩි හාමුදුරුවෝ ගැන කියලා තියෙන පුතා ගිරාසන්දේ පුංචි හාමුදුරුවෝ හරි පින්වන්තයි බුද්ධිමත්ලු මෛත්‍රී සහගතයි සත්ව අනුකම්පාවේ කරුණාධ්‍යාසයේ පන්සල් මිදුලේ ඉන්න සත්තුන්ට ආදරය කරන ප්‍රඥාවන්ත පිරිසක් දුටි හාමුදුරුවෝ. ඉර පායන්න කලින් නැගිටිනවලු අනුමෝදේම. එහෙම නේද? දිනචර්යාව කියවන්නේ අරුණට පළමුව දැහැටි වළඳා මලු පෙත්මන් නැමදනි මමා පැම් පෙරා තබා. එහෙම නේද? අරුණට පළමුව හිරු උදා වෙනත් මත්තේ භික්ෂුන් වහන්සේ අවදි විය යුතුයි. අයකට ලොකු කුඩා කියලා අපේ දෙයක් නැහැ. අවදි විය යුතුයි. දායකයා පන්සල් වෙන්න කලින් මලු පෙත්මන් නැමද පිරිසිදු කොට මලසුන් සෝදා පවිත්‍ර කොට බුදුන් වැඳ දායකයාව පිළි අරගෙන නිවනට ගෙනියන්න සඟලුවන ලෑස්ති විය යුතුයි. ඒක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පුතේ පන්සල පවතින්නේ නැහැ. පන්සල පවතින. ඒකට අපිට අවිද්‍යාව තේරිලා තියෙනවා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව දකින්න විද්‍යාව නැගුවා. මොකක්ද උදාහරණ විද්‍යාව කියන්නේ?
විද්‍යාවට විද්‍යාව කිව්වේ විද්‍යාව. විද්‍යාපන්ති කියාට මෙවුන්දලා දාන්නේ විද්‍යාවක් නේ. නේ? විද්‍යාපන්ති ගිහිලා නතර වෙනකොට පුතා අවිද්‍යාව. විද්‍යාපන්ති කියා සල්ලි පියදම් කෙරුවා. හැබැයි උපාධිය අරගෙන ගෙදරට ආවා. අවිද්‍යාව. මොලේ පහළ වෙලා නැහැ. මොලේ දියුණු වෙලා නැහැ. හරිදේ තේරුම් අරගෙන කල යුතු දේ දාන්නේ. උපාධිධාරියෝ කතාද කරු මෙතන පිළිමි ඉන්නවා නම් ගෑනු උයන්න දන්නේ නැහැ නේ පුතා. උපාධිය තිබ්බත් හැමදාම රයිස් ගේනවා නම් අම්මන්ට කැමතියි. නේ? කාටේ රයිස් මගේනවා නම් සඳහන් බෑ මෙයා. හරි මහන්සි. ඔයා එනින් ගමන් රයිස් එකක්වත් දාගෙන එනවද? පිම්මන්ත සෙනෙහබර සමියාද එසේම සිද්ධාර්ථ බෝසත් පරම්පරාවෙන් හින්දා මේ කාර්යෙ වැදු අම්මට කොල එක දවසක්වත් ගෙනින් දුන්නේ රයිස්. අර කොහෙන්ද හම්බෙච්ච පනරල්ලාවට මේක අමතරන කැපිරිලි. බදාපු අම්මා අවුරුදු 25ක් යනකම් මේ කාගේ කිලිකුණු හොද හැදුවා. ඒකල අතරමඟදී හම්බුණා අංගනාවක්. ඒකිට කඹුරන කැපිරිල්ල. අරුන්දාගේ කිරිවල හයියේ. අරුන්දාගේ කිරිවල හයියේ. පෙරලි නේදි වඳින්න ඕන හරි නම් නැන්දම. උඩමලල මේ ඉන්න ගෑනු උපදින්නේ බහුතරයක් අපායි නැන්දම් මාන පොල්ප අපරාධය. හේතුව එවුන්දාගේ මුළු ජීවිතේම කැප කරලා මාස ගාණක් කුසේ හදලා එළියේ අවුරුදු ගාණක් හදලා ශරීරයේ ඇටලේ මස් නහර දිය වෙලා රැලි පැටිලා කඩා වැටෙන දුරු නිර්මාණය කරපු පොළු පැටියාව පූජා කරන උඹ ඒක වරගත්තායින් පස්සේ ඒකාගේ දැරීමේ කකා අරුන්දාට නොසලකා හැරියොත් ඒකි උපදින්නේ අපායේද නැද්ද? මට කියන්න. ආඳුරුව කිව්වේ ඇත්තද බොරුද? ඇත්ත කියලා තේරෙනවා නම් ඇයි එහෙම දැන් කරන්නේ? මේ වෙනකොටත් එහෙමනේ කරන්නේ. ආඳුරුනේ ඒ ලොක්කිත් එක්ක බෑ. දැන් මොකද එහෙම කියන්නේ? මං දන්නවනේ හිත කියන කතා. ඒ ලොක්කිත් එක්ක බෑ කියන්නේ. මං දන්නවා සමහර ලොක්කියොත් එහෙම ඉන්න බව. නැත්තේ නෙමෙයි. ඥානකම තේරුම් ගන්න ඕන පුතා. ඥානකමේ වටිනාකම තේරුම් ගන්න ඕන. ඒ ඥානකමෙන් කරන්න පුළුවන් උපරිම සේවාව තේරුම් ගන්න. ගෙදර බුදුන් කවුද? අම්මා වරුනේ සම්මා සම්බුදු අම්මා වරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකින්නදා සුරලොව සිට අතපා ඒ කඳුලලි පිසිනා. දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියෙකු අම්මා ගෙදරට බුදුන්ලු අම්මා දෙවියන් බුදුන්සේ වටිනා උතුම් පදවියක් නෙමෙයි ඔබේ ජීවිතේ විනාශ කරලා නම් ඔබ විචාරණය ඔබ අවිචාර බුදුහාමුදුරුවෝ විචාර කියලා කිව්වේ විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ පුතා පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ ගනු ලබන සත්‍ය නිගමන නිවැරදි දැකීම හරිම අවබෝධය
විද්‍යාව. අවිද්‍යාව කියන්නේ හරි අවබෝධයක් නැති වැරදි දෘෂ්ටියක වැරදි අවබෝධයක ඉන්න කමට කියනවා අවිද්‍යාව. අපේ ගොඩේ වචනේ කියනවා පුතා ඒකට මොකක්ද? කතාවට කියනවා හාමුදුරන්ගේ CD 100ක් තියෙනවා මං ගාව. හාමුදුරන්ගේ CD 50ක් තියෙනවා මං. හාමුදුරන්ගේ බණ ඔක්කොම වගේ මං අහලා තියෙනවා. අපලම් මං මේ කියපුවා. කොයි යහත්? අහලා විඳලා නැහැ. දැකලා නැහැ. අවබෝධ කරගෙන නැහැ. අහන්න නේ. දැන් ඔය ඇහෙන සින්දු ඔක්කොම අහලා තියෙන්නේ. සින්දුවක් කියන්නේ බලන්න. ඒක සින්දුවක් දැක්කා. හැබැයි සින්දුව අහලා තියෙනවා. කවිත් අහලා තියෙනවා. ගාථාත් අහලා තියෙනවා. පිරිතුත් අහලා තියෙනවා. උතක්. පාඩම් නැහැ. මතක නැහැ. ප්‍රායෝගිකව ඒ තුල ජීවත් වෙලා නැහැ. වැඩක් නැහැ. ඒකට කියන්නේ මෝඩකම. අවිද්‍යාව කියලා කියන්නේ මෝඩකම. අපේ ගොඩේ වචනේ. හැබැයි මේ වචනේ කිව්වොත් එහෙම තරහ එනවනේ. ඥානි මිනිහට කිව්වොත් මෝඩ වැඩ කරන්න එපා. මිනිහට කේල් තියෙනවා. මිනිහා ඥානිට කිව්වොත් මෝඩ වැඩ කරන්න එපායි. කේල් තියෙනවා. කෑමක් නෑ. ඒ වචනේ තියෙන බර ඥානිට දැනෙන විදි. එහෙම දැනෙන්නේ. හැබැයි පිට ඥානියක් කිව්වොත් එහෙම මල්ලි මෝඩ වැඩ කරන්න එපා. hina වෙනවා අර කිව්වේ. පිට ඥානියක් කිව්වා. මම හොඳට දැකලා තියෙනවා මොඩකම ප්‍රායෝගිකව. දැන් නිකන් හිතන්නකෝ මේ මල්ලි යාළුවෙක් එක්ක යනවා යාගේ ගෙදර. ගිහිලා හිතවත් කොහොමද ගිහිලා කෑම කාලා මෙයන්ට මල්ලි කියලා කියනවා. ඒ ගමන් මුත් නතර වෙලා කෑම හරි ගස්සනකම් මේ දෙන්න කතා කරගෙන ඉඳලා කෑම හරි ගස්සලා මේස බෑලියක් පස්සේ දෙන්න කෑම කනකොට මාළිට ගලක් කපනවා කියලා හිතමු. මම උදාහරණයක් උඹගෙන කියන්නේ ඔක්කොම එහෙම තමයි. ගලක් කපනවා කියලා හිතන්නේ. ගල හැපුණාම අරුණන් නොදැනෙන විදියට ගල අරගෙන අරු දැවුණා දැන් ගල හැපෙනවා. නොදැනෙන්න බේරලා ගල් කැටි අරගෙන මේ නිවන් ඔබේ ගෑණිගේ මුද්ද වැටිලානේ. ඊළඟ මේසේ උඩින් තියලා දෙන්න ඒකෙන් hina වෙනවා. හරි ප්‍රීතියක්. ගල හැපෙනවා. දත හිරිවැටිලා කියන්නේ කාගේ? නමුත් මේක නිකන් උඹේ ගෑණිගේ මුද්ද ගල වැටිලා කියලා මේසේ උඩින් තිබ්බා. ඒකම රැට කන්න ගෙදර ගිහිල්ලා ගෙදරදී හැපෙනවා පුතා ගෙදර පාත් එකේ තිබිලා ගලක් මේ කපුදාන පොළවේ ගහලා අරගිගේ හොම්බත් තලලා නැබුලා දෙකොලෙන් හැපුනේ ගලක් දෙකොලෙන් හැපුනේ ගලක් අරගිත් කැරුවේ හාල් මේකිත් කැරුවේ හාල් අරගිත් හේතුවේ හාල් මේකිත් හේතුවේ හාල් බඩගින්න නිවා ගන්න පිළියෙල කරපු පාත් එකමයි කෑවේ. නමුත් බලන්නකො එකම ගල හැපීමේ සිද්ධිය දකින්න විදිහ. ඒ වෙලාවෙත් බැරිද? සුදු. ඒ වෙලාවෙත් හරිනම් හරි සැමියෙක් නම් ඔබ ආමන්ත්‍රණය කරන වචනකි. ඒයි සුදු රමණි මේනම් කියලා මේ බලනවා මන්දිර මුද්ද මේ යකෝ එකේ ගල වැටෙනවා මාගේ තාත්තත් කියනවා තව ඒක hina වෙලා හරි යතේ දීපනා
ඔයාගේ ඔළුව අත දාලා යන්න. ඔළුව අත ගාලා. ගල හැපිලා සිද්ධ වෙච්ච වේදනාව නැති වෙන මෛත්‍රී ඉපදිලා විවාහය දිගු කාලයක් පවත්වාගෙන යන්න ගල් කැටේ ලොකු ආශිර්වාදයක් පුතා. ඒක දකින්න විදිහේ තියෙන කැතමේ තියෙන ඒකම සිද්ධිය. ඒක ප්‍රඥාවෙන් බේර ගන්න පුළුවන් නම් දකින්න පුළුවන් හරි වටින. නැත්නම් දෙවිකයි තියෙන්නේ පුතේ ඒකම. ඔය ගැටලුවම හරි දේ වැරදි දේ බේර ගන්න බැරි. ඔයාලගේ ලංකා ඉතිහාසයේ ශාසන ඉතිහාසයේ මානව ඉතිහාසයේ කොහේවත් මාමයි බෑනයි දෙන්නා ගැන මේ කේදනීය කතාවක් ඉතිහාසගත වෙලා නැහැ. නේද? මාමයි බෑනයි ගැනත් නැහැ, මාමයි නේනී ගැනත් නැහැ. හේතු මේ පිරිමියාගේ පෞරුෂය ඇතුලේ 아무තු එකක් තියෙනවා. උගන්ජා බිව්වාට. ගුලි ගෑවාට, කුඩු බිව්වාට, කසිප්පු බිව්වාට උගේ පෞරුෂයේ තියෙනවා 아무තු ගතිය. ඒ ගතිය කොහෙන්ද ගෙනාවේ? අත්තේ ගච්ඡානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti පතිබාලානි න විපච්ඡන්ති. පෙර භවයේ මරණ වෙලාවේ පුතා මහා පුණ්‍යවන්ත චුතිසිතකින් මැරිලා ගතිය මනුලව පිරිණියෙකු වීමේ භාග්‍යයෙන් අරන් ඇවිල්ලා. පිරිණියෙකු වීමේ භාග්‍යයෙන් අරන් ඇවිල්ලා. ගතියම ඒ හින්දා ඒ පෞරුෂයේ පෙර පුණ්‍ය බල මහිමේ මත ගැටලුවක් ඉදිරියේ තරමක් ඉවස ගන්න තරම් අකම්පිතව බලන්න පුළුවන් හැකියාව බවලත් නැත්තන්ට වඩා පිරිමියාට යම් ප්‍රමාණයක සාධනීය ගුණයක් තියෙනවා වෙන්නේ. අරගොල්ලෝ වාගේ ඉක්මනින් පැටලෙන්නේ නැහැ. ලතා කියන්නේ මොකේද පුතා? ලතා කියන්නේ වැලට හරි ඉක්මනින් පැටලෙනවා පුතා. ගහෙත් පැටලෙනවා, කටු ගහෙත් පැටලෙනවා, වැලෙත් පැටලෙනවා, ගලෙත් පැටලෙනවා, මුලෙත් පැටලෙනවා, ඕනෑකෙත් පැටලෙනවා, එපායකෙත් පැටලෙනවා. ඒ හින්දා උදාරත ලතාට උදයන් ගන්නයි. ලතාට ගෙනින් හිට ගන්න පුළුවන්. ලතාට ගෙනින් හිට ගන්න බෑ. බඩ ගන්න තියෙන්නේ. ගෙනින් හිට ගත්තොත් ලතා කවදා හරි දවසක ඒකට ගහක් ඕන පුතා. තුරු ඕන. ගහක් මත තමයි වැලට උඩ යන්න පුළුවන්. එහෙම නැතුව යන්න බෑ. වැලට උඩ යන්න දුන්නොත් වැල ගිහිලා ගහත් පහු කරගෙන යනවා. හොඳට බලන්න. ගහත් පහු කරගෙන ගිහිලා උඩ තව යන්න පුළුවන්ද බලන්න. වැල ගන්න යන්න බැරි බව. අහරින් එන උඩකට වැල පෙරලෙන. පෙරලෙන්නේ කොහොමද? ගහ උඩට. ගහ අල්ල ගන්න. ඒ යන්නේ යන වැල පෙරලෙනකොට ගහ අල්ල ගන්න. අල්ලගෙන දැන් මේ මත දුවපන්. පිටේවාට අත දාන්න යන්න දුවපන්. ඕන දේවාට අත දාන්න දුව මේ උඩ දුවපන්. මේ කුඩුම්බිය තුල දුවපන්. මේ ගේ ඇතුලේ දුවපන්. මම් වටේ දුවපන්. ගහ කියනවා. ඊට පස්සේ වැර මොකද කරන්නේ? ගහ උඩ දුවලා ගහට හුස්ම ගන්නවත් බැහැ. ගහේ කොළ පෙන්නේ නැහැ, ගහට මල් එන්නේ නැහැ, ගහට දළු දාන්නේ නැහැ, ඉරේලිය වැටෙන්නත් නැහැ, උලන් වදින්නත් නැහැ, මොකක්වත් නැහැ. ගහ පේන්නේම නැහැ. කුමාරි වැල විතර. කුමාරි වැල විතර. ගහ මරලා වැල ඒ මත ඉන්නවා. ගහ මරලා වැල ඒ මත ඉන්නවා. සමහර ගෙවල් ඒවා. හැබැයි සමහර වැල් තියෙනවා
මෝඩ මිනිහෙක් කසාද බැඳගෙන ඒ මෝඩයාට ජීවය දෙන වැල් තියනවා කියලා. ඒකට කියනවා මඩ වලකට වැලක් යනවා. මඩ වලකට වැලක් දීලා කම්කුම් වැලක් කියන්නේ. කම්කුම් වැල මඩ වලට යනවා. අර මඩ වලේ දුවලා අද කළු පාට පණුවෝ දඟල හිටපු ජරා වෙච්චි බලම වහන. වහලා කම්කුම් මල් පිපිලා කම්කුම් දළු ඇවිල්ලා ලස්සන දැකුම් කළු තැනක් පුතා. දැකුම් කළු තැන. ලෝකේ බොහෝ දෙනාට ප්‍රයෝජන පිණිස චිත්තාකර්ෂණීය නෙත් පැහැර ගන්නා තැනක් කරනවා. අතන අර මිනිහට වටිනාකමක් දෙනවා පුතා. ලෝකේ ඉදිරියේ මිනිහට වටිනාකමක් දෙන ගෑනු ඉන්නවා. කටෝර ගල් ගෙඩි අකුරට යනවා වැල. ගල වහලා වැල දුවනවා. අර රළු ගොරෝසු ආවේගශීලී නපුරු ගති තිබ්බ මිනිසුන්ගේ සමහර ගෑනු මේක අවහීලා කරනවා. නිමනවා. බෝසත් ගමනක් එක්කාගෙන යනවා. සමහරෙන් වාසනාවන්ත කාන්තාවෝ ඉන්නවා. අද පුද වෙලා වැටෙන්නේ යන මුල් දියාගේ ගහක්. දැන් මොකද කරන්නේ? වෙන ගහකින් අල්ලාගෙන ශක්තිමත් වෙන ගහකින් අල්ලාගෙන ඒකේ පැනලිලා අර වැටෙන්නේ යන එකටත් ගැටයක් දාලා අල්ලාගෙන ඉන්නවා පුතා කාලයක් වැටෙන්න දෙන්නේ නැහැ. සමහර ගෑනු අය ඉන්නවා යම් දුර්වලතා මත මේක වැටෙන්න ගියාට පෙරලෙන්න ගියාට මැරෙන්න ගියාට දෙන්න කොහොම හරි සාතු කරලා මේචාර කරලා උපස්ථාන කරලා උදව් කරලා අරුව රැකගෙන চিරාත් කාලයක් ඉදිරියට ආරගෙන යනවා. ඒක වාසනාවන්ත දැන් කියන. හැබැයි ඒක ලබන්න නම් පුතා ප්‍රඥාව ඕන. නමුත් අපිට ප්‍රඥාව මත අපි මෝඩ ගමනක් යනවා. මේ නොකො මෝඩයි කියලා මම මුලදී කිව්වේ ඒකයි. මේ රටේ මෝඩයෝමයි උඩ ඉඳලා පල්ලට රාජමැති ඇමති සියලු දෙනා රට ගැතියොත් එසේමයි. අපේ යම් මෝඩකම් මත කළ යුතු දේ නොකළ යුතු දේ කවරේදයි නොදන්න බොහෝ අපරාධ කරලා කම්මැලියෝ වෙලා අනුන්ට අතපාලා රටත් අහිමි කරගෙන අපේ කමත් අහිමි කරගෙන ජීවිතෙත් විනාශ කරගෙන ආගම ධර්මත් නැති කරගෙන පරාජිත හිඟන තැනකට වැටිලා ඉන්නේ පුතාද? පරාජිත හිඟන තැනකට වැටිලා. ඒකෙන් අත මිදෙන්න නම් නැනනුවන පසක් කොට අවිද්‍යාව දුරු කොට විද්‍යාව ලැබිය යුතුයි. ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඔය හේතුඵල වාදේ පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ සත්වයා භවයෙන් භවයට සංසාර ගමනේ යදෙන්නේ අවිද්‍යාව නිසා. සත්වයා උපදින භවයක අනේක දුක් විඳින්නේ අවිද්‍යාව නිසා. මෙලවලක් මිනිස් ජීවිතයේ ඔබ දුක් විඳින්නේ අවිද්‍යාව නිසා. ඔබ මිනිහෙක්. ගති සම්පත්තියෙන් ඔබ මනුලොව ඉපදින. ගති විපත්තියෙන් බනුලොව ඉපදින. මේ බලන්න මම දැක්කා මෙතන දැන් බැලලක් අරගෙනවා බණ පොතේ ඒ බැල්ලිගේ දර්ශනයම බණ පොතේ තියෙනවා. තේරී ගාථා කාණ්ඩේ ඉසිදාසී තෙරණියගේ කතාව. මට මේ පුංචි වුණුත් දෙනවා ගොඩක් අය ඉන්නවා මෙතන. ඒ නිසා විස්තර කරන්න බෑ මේ බැල්ලි ගැන. අර තේරී ගාථා කොටසේ තියෙනවා ඉසිදාසී තෙරණියගේ කතාව. ඒ බැල්ලි වෙලා ඉපදුනේ ඇයි කියලා. මේ බැල්ලි වෙලා වෙන්න ඕනේ. මේ ගොඩේ ඉන්නවා මේ අතරට එන අය. නෑ. මේ ගොල්ලෝ අතරට එන අය ඔය ගොල්ලෝ අතර නැත්ද? කොහොමද කියන්නේ අම්දුරනේ බලපන්. දැක කොහොම කියන්නේ? කියන්න ඕනේ මම දන්නවා එන අය ඉන්න බව. වෙන්නද?
ඇත්තටම පෙන්වන්නද? කිය. ඇත්තටම පෙන්වන්නේ පුතා. තමන්ගේ බිරිඳ සිටියේදී අනුන්ගේ බිරිඳවලින් කරා ගොස් ඒ පවුල් දෙකම කඩා ඉහිරුවන්නේ යමෙක්ද? ඒ කවුද? එසේ යම් ගැහැණියකගේ ස්වාමියෙක් තවත් අසාද බැඳපු ගැහැණියෙකු විසින් මගේ සැමියා වේවායි පතා හොර රහසේ තමන්ගේ සැමියාටත් අර පවුලේ බිරිඳටත් ලෝකෙටත් හොරෙන් තමාගේ කරගන්නට සුවය සපත පතා ලං කරගන්න මේසෙන්නේ යම් ගැහැණියක්ද ඒකිට මෙතන දැන් කියන්නේ උඩමලක මෙතෙන් එන අය ඉන්නවද නැද්ද? ආමුදුනේ අස්තිදියේ ඉන්නව මට පෙන්න ගන්න බෑ කියලා හිත කියනවා නේද පුතා? හිත කියන අස්තිදියේ ඉන්නව මට පෙන්න ගන්න විදියක් නැතුයි. තාත්තම කතාව මම ඒ කිව්වේ ධර්මයෙන් පිට නෙමෙයි. සාහිත්‍ය කතාවක් නෙමෙයි. මගේ හිතලු කතාවකුත් නෙමෙයි. මං කිව්වේ සූත්‍ර පිටකේ තේර තේරී ගාථා කාණ්ඩේ තේරී ගාථාව විස්තර වෙන එක. ඒ විතරකුත් නෙමෙයි. පන්සිල් පද පහේ මැද සිල් පදේ විස්තර කරලා තියෙන්නේ ඔය විදියට. අවබෝධයෙන් යුක්තව පින්වතුනි මෝඩකම දුරු කරගෙන ප්‍රඥාවෙන් කටයුතු කරන්න මහන්සි ගන්න. සංසාරේ පින්වල බලයෙන් අපි මනුලව ඉපදුනා. ඒ උපන් මේ මිනිස් ජීවිතය ඇතුළේ ආයුෂේ වර්ණ සැපය බලය ප්‍රඥා අපිට යම් ප්‍රමාණයකට ලැබිලා තියෙනවා. බලන්නකෝ මේ මගේ ඇහැ මානෙන මනුස්ස ලෝකයේ ඔබ ඉපදිලා ඉන්නවා. ඔබ රූපයෙන් පිළිවෙලයි. ස්ත්‍රිය පුරුෂයෙක් හැටියට රූපයෙන් හරි පිළිවෙලයි. පංච කල්යාණෙම නැතුවාට පිරිමියෙකුගේ අයෝමය දේහ ලක්ෂණම නැතුවාට ඔබ පිරිපුන් ගැහණියක් සහ පිරිමියෙක්. ඔබේ ඇස් තියෙන, කන් තියෙන, නාසය තියෙන, දිව තියෙන හොඳ ශරීරයක් දැනෙන හැඟෙන ශරීරයක් තියෙන. හොඳ චින්තනයක් තියෙන. කර්ම රෝග නැහැ. ඔබ මනුලව ලබන්න තියෙන සම්පත්තිය භූමියක් ලබා ගන්න උතුම් ජීවිතයක් උරුම වෙච්ච කෙනෙක්. අන්නේ ලැබිලා තියෙන උතුම් ජීවිතේ මේ ත්‍රිසංගත සත්වාගේ පාවිච්චි කරන්න එපා. ත්‍රිසංගත සත්‍යක් වාගේ පාවිච්චි කරන්න. ඒකට වටිනාකමක් දෙන්න. භද්‍ර යෞවන වයසේ ඉන්න අපි ඒ යෞවන ජීවිතයේ මේ ලෝකයට කරන්න පුළුවන් ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒක කරන්න ඕන පුතා. ඒක ආපහු වෙන්නේ දැන් මෙතන නාකි අප්පච්චිලා ඉන්නවා. ඔය නාකි අප්පච්චිලාගේ ඒ භද්‍ර යෞවන වයස ආය මෙවුන්දලාට හම්බෙන්නේ. සමහර විට දිග සුසුමක් වෙලයි. උන්දාගේ අවුරුදු 25 ජීවිතේ මතක් කරුවා නම් දිග සුසුමක් වෙලයි. අහිම වුණානේ කියන්නේ. බොහෝ කාලයකට පෙර ඔබ අසද්ද වූ නවදලිහේනට කටුසර භෝගයක්වත් වැවේදයි බලන්නට ඉඳ හිටවත් නොෙන්නේ මන්ද කිව්වා. වයස කම්මගේ අප්පච්චි ගැන මතක් කරලා කටුසර භෝගයක්වත් වැවේදයි බලන්න පරණ හේනටවත් දෙන්නේ නැති ඇයි කියලා ගොල්ලෝ. ඒක ලොකු ගැඹුරු කතාවක් තියෙනවා. ජීවිතය පිළිබඳව දැක්ම ආපහු යන්න බෑ. ගිය නුවණ ආලින් ඇතුල් ලව්ව ආත්මවන්න බෑ. අතීතයට ගිය යමක් ආපහු ගේන්න බෑ. අතීතයේ සිහිනයක් පමණයි සැබෑ සුවඳක්. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා විවවා. ඒක තමයි. ඒ අත්තර මුණ දෙන්න ඕනේ. බොරුවට වසඟ වෙලා වසී වෙලා යට වෙලා යන්න එපා.
මම පැවිදි වෙනකොට මට අවුරුදු 23යි. ඔයාලගේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ පැවිදි වෙලා තියෙන අවුරුදු 20 ගානකින් විතර. මාත්‍ර යවුන වයස පුතා මේ පූජා කරලා තියෙනවා. මට තිබුණා අවුරුදු 23යි. තව අවුරුදු 3ක් විතර. මාලා අධ්‍යාපනයේ මොකක් හරි රැකියාවක් හොයාගෙන ජීවිතය පිළිබඳව යම් තාක්ෂේරුවකට ආවිලා. ඇවිදින රටතොටේදී හම්බෙන මේ වාගේ නැතත් ගොරකාන්තක් වාගේ එකක් හරි එල්ලාගෙන යුග ජීවිතයක් පටන් ගන්න තිබ්බා. සැපයි කියලා අහන්න තියෙන්නේ දැන් සැපද කියලා. අහන්න තියෙන්නේ දැන් සැපද කියලා පුතා. කතාවද බඳපු අයගේ ඒ පැත්තට නැගිච්ච අයගේ ඒවට මුලා වෙච්ච අයගෙන් අහන්න තියෙන්නේ මට දැන් සැපද? එහෙම තමයි. ඇත්තම කතාව. අපිට නිකන් සැපයි වාගේ පේන. සැපයි කියලා හිතන ගන්න ඔක්කොම දුකයි. තේරෙන්නේ පහුවේ. කසාදිය හරි දුකක් නේ පුතා. සැප සියදිවි නසා ගන්න ඕක නොලැබෙන්න කිව්වොත්. හොඳට මතක් කරගන්න මුහුදමල් ලෝම වෙච්ච ඒවා දුන්නේ නැහැ කියලා කතාව බඳ ගන්න කැමති එක ගන්න දුන්නේ නැහැ. අහිමි වුණා කියලා සියදිවි නසා ගන්න ඔට්ටු වෙච්ච ඒවා කොච්චර තියෙනවද? සියදිවි නසා ගත්ත දැන් අපිට දැකලා තියෙනවා. බෙල්ලේ වැල දාගන්න. අර අනුරාධපුරදිච්චිගේ ලාභාල ලපටි වෙන්නතුන් දෙන්නේ පුතා. එච්චර වයසක් නැහැ. දෙකෙන්ම කැමති නැහැ. මේ උන් තව ඉගෙන ගන්න වයස. ගෙවල් දෙකෙන්ම විරුද්ධයි. මේ උන් දැන් හේතුවක් කාලෙකට නයිලෝන් නම් දෙකක් අරගෙන නෑ කපොස් ගහලා. යථාර්ථයේ ඉඳලා උඩ හරස් අන්තේ බැඳලා තාලන් දෙක සාමාන්‍ය දුරේ. බැඳලා මන්දු දෙකක් හදලා දාගත්තා බෙල්ල. දාගෙන දැන් දෙන්නාම සොඳුරුවා දැන් කියලා මෙදානතෝ ලබන්තරේවත් අපි එන භාවයකදීවත් හම් වෙනවා. බලන්න කොහාරු ගොරෝසු කොන් දෙන්න. ඉගෙන ගත්තු දෙය. කොල්ලා කිව්වා එහෙනම් පණි. කෙල්ලා හදනවා අත්යෙන් අල්ලාගෙන පණි කියලා පැන්නා. අර මේ දිලා බලන්න. මේක කම්පුට කතා දැම්මා ඉවරයි. මේ ඊට පහින් දුකා. මාන්දේ ගලවලා දාලා පොත් ගන්න බෑන ගෙත්තේ ගියා පුතා. කොහොමද ප්‍රේම? මරණවා කියකට කිව්වට පුතා. එතෙන්ට ගියාම බෑ. මිනිහා මැරිලා ගෑණි අඬනවලු දැන් වැටිලා ගියේ. මිනිස්සු අල්ලාගෙන පොට්ට තියලා හේතු කොල්ලන් මුල්ලේ වම උඩ බලාගෙන මේ කිකිය කෑ ගන්නවලු. මාරයෝ මාවත් තරම් ඵලයන් මාරයෝ කියලා. ගැරඩි එක යනවලු පුදු යන්නේ. නෑ මම වීඩියෝට එහෙම කිව්වලු. හිතුවා මාරේ ආයෙත් කියලා. මේ ගැන්නේ වහරේ තියෙන කතා මේවා කෙරෙන්නේ නැහැ කියලා මේ කියන්නේ. උවා වචන විතරයි. එතෙන්ට යන්න කියපුවාම එනවා බය, එනවා චකිත, රාගික හැඟීම් වලට පහළ වෙලා තීරණ ගත්තාට ඒක විඳින්න ගියාට ඒ කරුමේ තියෙන බරපතලකම වේදෝ. දකින්න. එතකොට අතාරින්න. එක එක ආසාවන් තියෙන. ජීවිතේ දැක දැන අඳුනාගෙන තාවකාලිකයි පුතා හැම ආසාවම මම තෝරාගත්ත ජීවිතය ඇතුලේ කොච්චර සතුට වෙනවද? කොච්චර සතුට වෙනවද? දැන් මම කිලෝමීටර 400 ගානක් දුර ආවයි කියලා. තව 400 ගානක් ආපහු යන්න තියෙනවා කියලා. අඬා ඇවිල්ලා ඉඳගෙන මට ආදියාමාගේ කකුල් දෙනවා. ඒක දක්වතාවක් යෝ කියලා කියන්නේ මම. හැබැයි මම ආපු වෙලාවේ ඉඳලා මගේ ඔළුවත් වෙහෙසලා නැවෙනුවන වෙහෙසවලා ගත වෙහෙසවලා කටේ ගෙල හිඳන තුරු
මම ඔබට කතා කරලා ඉවර වෙලා ආපහු ආයතනයකට ගිහිල්ලා කතා කරලා මම යනකොට පාන්දර සමහර විට 3 4 5 හෙට බණ තියෙනවා පුතා. කොහෙද? පාන්නිපි. ආපහු කොළඹ. අපේ අර ඇවිල්ලා ඉන්නේ. හාමුදුරුවෝ ඇවිල්ලා ඉන්නේ. මාතරින්දර මාව කොළඹ එක්ක යනවා. නමුත් මං මේ දවස්වල වැඩ කරපු රියදුරාට විවේකයක් දුන්නා. යාගේ කවුලෑ හදපු සාහිත්‍ය විවෘත කරනවා. කොලා වෙතේ යවන්න ඕන හින්දා විවේකයේ දීලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩ කරන මගේ පෙරරියදුරු මහත්තයා ගෙන්නාගෙන එයාත් එක්ක දැන් යාව යවන්න ඕනේ මම වැඩ ඒ හින්දා ගිහිල්ලා යාව දාලා අර රියදුරු මහත්තයා මාරු කරගෙන ආපහු හෙට කොළඹේ මග කෙටි යා යුතු මග දුරයි සියෙන් නුවණසින් පරණය කල යුතුයි එහිලා සියෙන් නුවණින් යන්න දෙන ගමන පුතා දුර බැරි කලමනාකරණය කරගෙන සිහියෙන් නුවණින් අපි යනවා සසර ගමන මෙතකයි කියලා කියන්න බෑ අර ඉස්සර ජන කවියක තියෙන්නේ Andale denade pone dakkarwa katu kale ngale noliya wade Putale kand dakala badadanwa paukala kono ade pangapu tayane පව් කර එන මිනිස්සු සංසාර ගමන යන විදිය කරත්ත කරුවා. ඔහු පසුපසින් යන අනිත් ගැල් කරුවන්ට ගැල් සහායකයන් තේරුම් ගන්න. ලස්සන බණක් තමයි දැන් කවිය ඇතුලේ කියන්නේ. කණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වන්නේ. පෙර භවයන්හිදී කරන ලද කුසල ශක්තිය මේ භවයේ ඉපදිච්ච දවසේ ඉඳලා අපි කරපු කියපු කුසල අකුසල ශක්තිය මෙතනින් ඉදිරියට අපි යන ගමනේ දුක සැප අතරේ අපිව අලයි යනවා දෝලණය කරනවා දක්කනවා ඉස්සරහ යතා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාදෙන්ති කෝචන ඒවන් ජරාජ මච්චුච ආයු පාදෙන්ති පානි දානක් අතින්ගත් ගෝපාලෙක් ගවනරට තලතලා කනබිමට ගෙනියන්න ආසේ ජරාවයි ව්‍යාධියයි විසින් අපට තලතා මරණය තරයි යනවා ඒක නවත්තන්න පුළුවන්ද කාට නවත්තන්න බෑ අය පුතා ඔය ඔක්කොට වාගෙන ඈ තීනෙන් ගෙනල්ලා විත්තා එක කොම්පාර ගන්න බැරි වුණා විත්තා දෙක හොම්බෙන් රෙද්ද ගලව ගන්න බැරි වුණා විත්තා තුන හොම්බෙන් රෙද්ද ගලව ගන්න බැරි වුණා හතර එනකම් බලාගෙන රෙද්ද දාගෙන ඉන්නවා පුතා බෑ ගල ඇයි අපි ඕනනම් කියන ඉන්න බෑ ජරාව ව්‍යාධිය විසින් මේ ශරීරය කැමති වෙලාවෙ අල්ල ගන්න කැමති වෙලාවෙ අල්ල ගන්න
ඒකට පිටුපාන්න බෑ. ඒක තමයි සෝබාදහම. ඒකට නතු වෙන. ඒ කාන්තේම ලෙඩක් හැදිලා මැරෙනවාමයි. ඔබ වෙනස් වෙනවාමයි. දැන් මේ වෙනකොට ඔයාලා ලෑස්ති වෙලා න්යාය හොඳට නේ? හොඳට ලෑස්ති වෙලා. ඒ ලෑස්ති වෙලා ආපු ශරීරයේ තියෙනවද? කන්නාඩියේ බලපු ශරීරයේ දැන් තියෙනවද ඉදුවේ? නෑ ආපහු දාඩිය දාලා දැන් පුළු කැලි තියෙනවා නම් මෙතන කැලි තියෙනවා නම් ඔබ බාහින්නේ. දැන් ගිහිල්ලා බැලුවොත් පවුඩර් දාලා සෙට් ගාලා ක්‍රීම් ගාලා ආ වසගන තමන්ගේ ශරීරේ තමන්ටම ගන්න. උදේ පාන්දර නැගිටලා අඩුම තරමේ වතුර ටිකක් මූණේ ගාගෙන කට හොදලා අතින්වත් ඔන්නේ හදලා මිසක් කන්නාඩියෙන් බලන් හිතෙනවද පුතා? නැගිටපු ගමන්ම කාටා හිතෙනවද කන්නාඩි? බලන්න බෑ පුතා එකක් පෙරේතියවා. එකක් පෙරේතියවා. සාරම ආහුලගෙන ඇඳගෙන යන්නේ නැහැ. හිටපු විදියට කන්නාඩි ගාවට ගියොත් එහෙම හොදට තියෙන්නේ. රෝල් ලගීලා කරවපු අපැත්තක ඇඳගෙන හිටපු අපැත්තක එව්වා කොහෙද? නැගිටලා බලනකොට අමුතු එකේ ආපහු දැක්ක වෙලා මූණේ වතුර ගාගෙන පිළිවෙල වෙලා ගිහලා කන්නාඩියෙන් බලලා චුට්ටක් අඩුපාඩු හදාගෙන ගිහින් තමයි මහත්යාගේ තේ එක අතට දෙන්නේ. මහත්යා චුට්ටක් පිළිවෙල වෙලා තමයි තේ එක ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැක්කොත් අර විරූපී ශරීරේ අහිතක් හිතේ කියලා පුතා. අහිතක් හිතේ. ඇත්තටම අහිතක් හිතේ. ඒ ගන්ධසාරේ ඒ විරූපී ගන්ධ දැක්කම සරපෙන්ඩියා වගේ පුතා. සරපෙන්ඩියා දැකලා තියෙනවද? ඈ? සරපෙන්ඩියා දැකලා නැහැ. යාකෝ පුතෝ මිනිස් මේ පැත්තේ වෙන නම් අත්දැක කියන්නේ. එලා හරකට මොනේ කියන්නේ? මීහරකට ගෑනි මිනිහා විනිද සෑමියා එහෙනම් සර්පෙන්ඩියා ආයෙත් වෙනස් වෙන්න බෑ. මකරට කියන්නේ මකර දැකලා තියෙනවද? මකරා දැකලා නැහැ. මකරා ලෝකෙ කොහෙද ඉන්නේ? මකරා කියලා එකක් ලෝකෙ නෑ. ඒක මනක් කල්පිත සතේ. සෙරපෙන්ඩියා කියලා එකක් ලෝකේ නෑ. ඒකත් මනක් කල්පිත එකක්. ඒකව බලන්න ඕනේ නෑ. නැගිටපු ගමන් කන්නාඩිය බැලුවාම මේ කළු. ඒ වගේ එකක් අය නෑ පුතා එච්චරම තමයි. ඒ තරම් අමුතු සතෙක් වාගේ පේනවා කියලා ඔය කතාවේ කියන්නේ. ඒ තමයි ලෝකේ පුතා මොහොතක් ක්ෂණයක් පාසා අපි වෙනස් කරනවා, විනාශ කරනවා, ලෙඩ කරනවා, ජරා කරනවා, මරණය දක්වා ආරයි යනවා. අර කවියේ කියන්නේ ඒකමයි. පෙර සංසාරයේ කරපු කුසල ශක්තියත් මෙලව ජීවිතේ කරපු දේවලුත් මෙතන ඉඳලා ඉදිරියට මරණය දක්වා අපි ආරයි යනවා. මරණ මංචකයේදී ගන්නා තීරණය හිත ගන්නා තීරණය මත සසර ගමනේ මෙරි ඉපදෙමින් යනවා. කාණ්ඩලේ දෙන්න දෙපොළේ දක්වන කටු කැලේ ගාලේ නොලිහා වද දෙන මේ ලෝකය කටු කැලයක් ඇනෙනවා පුතා නේ. රැකියාවට ගියත් ඒකේ වේදන, වැඩට ගියත් ඒකේ වේදන. ටිකක් වෙලා ඉන්නකොට සූර්යයාගේ වේද බලන්න ඔයාලා පොරුදු කියලා උදේට සීතලයි කියලා අවුවට එනවා. ටික වෙලාවක් යනකොට ඉන්න බෑ වෙනකොට දුවන. ගිනි කොට ගාවට ආත් එක අල්ලාගෙන ඉන්නවා. ඉන්න බෑ සීතල. හැබැයි ගිනි දළු ඉහළට එන්නේ ඇඟ වේලෙන්න සීතල පහ වෙන්න දැවිල්ල එනවා. ඊට පස්සේ ආයෙත් වෙනවා. මේ ලෝකේ පුතා එක වාගේ පවතින්නේ නැහැ. හැම තැනකදීම අපිට සැප වාගේ වුණාට ඒකේ දුකක් තියෙනවා. ඇනෙන සුළු.
කසාදේ ප්‍රශ්න ගොඩක් නේ විවාහය කියලා කියන්නේ ප්‍රශ්න ගොඩක් රිදෙන ගති වැඩි බැඳීම් හැම එකකම රිදීමක් තියෙන ඒක තමයි ස්වභාවය ආ සංයෝග වියෝග සියලුම බැඳීම් දුකකින් කෙලවර වෙනවා ඇලීමකින් කෙලවර වෙනවා වේදනාවකින් කෙලවර වෙනවා එහෙම දුක් විඳ යන්න තියෙනවාලු මේ සංසාර ගමනේ හැබැයි දැන් කොළ පදිනවලු වලලා බැඳහම කටු කැලේ පුතා මොකද වෙන්නේ දැන් බැඳවන්න තියෙන කටු කැලේ වල අපි ඇවිදිනවත් ඔයාලට ඇවිදින්න පුළුවන් බෑ දැන් මම අද මේ පුතිය කට්ටයි කියලා ප්‍රශ්නයක් නැහැ නේ මට ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න අහන්න කෙනෙක් නැහැ පුතා ඔයාලා කාටද කියලා පුතිය වොතේ පුතිය වොතම අය පහවදා යන්න පුළුවන් අය පහවදා යන්න වෙන රාත්‍රී කාලේ 60ක් අරන් ගියත් අර කීකන් ඉඳන් වෙන්නේ ගෑණි කොහේ හරි ගිහිල්ලා පුතිය වොත් අය පහවදා ගෙදර එන්නද ආයෙත් මිනිහාගෙන් අනුමැතිය හම්බුණා නැත්නම් මගෙන් නම් අනුමැතිය අය අරකගෙන් ආව ගෑණි කොහෙද ගියේ දන්නේ නැහැ අම්මා ඒකනේ මං හැමදාම බැලුවා ආරංචි කරලා බැලුවා යාළුවන්ගෙන් ඇහුවා යන්නමයි කියන දැන් ඔක්කොගෙන් බැලුවා කොහෙ ගියාද නැහැ බලන්න දෙයක් නැහැ අද තීරණේ කොළයි වරයි පුදියා පුතා බලන්න දෙයක් නැහැ එහෙනම් ආයේ ගෙවන්න දෙයක් නෑ ආපදේ තෝ මරනවා ගත්තොත් ආයේ මේකට වාද්ද ගත්තොත් තෝ මෙහෙ ඉන්න එපා කියලා කොල්ලාටත් දීලා තීන්දුව මුළු පෞල් ජීවිතේ පුතා එතනින් යාට කින්දරා ඇනි පිච්චිම යන්න ඕන ඒ කටුකැලේ බැඳලා අතන්තන රැකියාවේ බැඳලා විවාහයේ බැඳලා සමිතියේ බැඳලා පන්සලේ බැඳලා ඔයාලා හිතී දැන් කියලා දාන්නේ බෑ හිතී දැන් කියලා පාන්සු කුල කරන්නත් ඈ පාන්සු කුල කෙරුවොත් හාන්තුරුන්වත් ඒ පාන්සු කුල දාපු හාන්තුරුන්ට කැමතිද ඈ මගේ කැලේට අයියාවේ ඈ ඉතින් කාට පුළුවන් ඒක දායකයාට ප්‍රශ්නයක් ඒක හෙට ගිහින් අවසානයේ ඕක කරලා පිළිමාවක් බලන්න ඊළඟ මොකද වෙන්නේ කියලා අනේ අර හාමුදුරුවන්ට බැලුවා. ඒ හාමුදුරුවෝ ආයෙ ගන්නෙත් නැහැ. මේ හාමුදුරුවෝ ගාවට එන්නත් නැහැ. බෞද්ධ කමතිය. කලකිරීමක් ඇති වෙලා තාරි. නිදහස තියෙනවද? නෑ පුතා. මේ සංසාර ගමනේ බැඳීම් හැදෙන්න ඇනෙනවා වැඩි. රිදෙනවා වැඩි. වේදනාව වැඩි. ඒකෙන් අත මිදෙන්නේ මානසික වේදන. නැත්තම් බෑ. ඊළඟ බණට යන්න වෙලාව ලඟ වෙලා වඩේලි එකක් කියන්නේ දෙනවා. නමුත් වෙලාව ඉවරයි. ඒ නිසානේ සංසාරික දුක නිසා ඒකේ ඇවිදින ගමනේ බැඳලා ඉන්න ඔබ නිදහස් වෙන්න බලන්න. බැඳීම් අඩු කර ගන්න බලන්න. එහෙම දුක් විඳ බැඳි යන්න තියෙන ගම අපුතලේ කන්ද දැකලා බඩ පපුව දාලා යනවා පුතා. ගමන දුරයි. දුක් සහිත වූ ගමනක් තියෙන්නේ. ඒක දුර වැඩි. සසර ගමන භයානක. මෙලොවදී මිනිහෙක් වෙලා ඉඳලා ඊළඟ භවයේදී බල්ලෙක් වෙන්න තියෙන ඊට අවස්ථාව තියෙනවා. සතෙක් සිව්පාදෙක් වෙන්න තියෙන අවස්ථාව තියෙනවා. අඟ විකල තැනක උපදින්න අවස්ථාව තියෙනවා. ඒ නිසා සංසාර ගමන මෙතනින්ම නිමා කරන්න පුළුවන් නම් පුතා ඒ තරම් උතුම් සම්පතක් ලෝකේ නැහැ. දැන් මේ මොහොතේ නිමා කරන්න තිබුත් කොච්චර වටි නෑ තව ඉන්න ඕනේ කියලා හිතාගෙන අයියා නෑ බැරි වෙලාවත් අයියා කංශපාලිය හදුනොත් කවදාද තියනවා කරන්න මං ටිකක් තරුණයි තාම මගේ නෝනත් තරුණයි තාම පොඩි උන් කුඩායි තාම ඒ වෙන්නේ යුතුයක රාශියක් තියෙනවා ඒ හිතා සංසාර ගමන දැන්ම නවත්තලා නිවන් යන්න මට බෑ මං තව අවුරුදු 5කින් යන්නම් කියලා කල් ගන්නවා කියන්නේ නිවනට නිවනට කල් අරගෙන රෑ හැදුණු තාස්ස භාගේ මොකද කරන්නේ යුතුයකන් ටිකේ වෑගේ ඥානි වෙනුවෙන් කරන්නත් බෑ යුතුයකන් පවුල වෙනුවෙන් කරන්නත් බෑ යුතුයකන් දැන් නෙඩෙමෙට්ටි ඔබ වෙනුවෙන් අර මිනිස්සුන්ට
දුක් විඳින්න නෙමෙයි. ණය වෙන්න නෙමෙයි. අය අර වෙලාවේ බැරිලා ගියා නම් අයියව ගෙනිලා වල දැම්මා ඒ කණිවන් ගියා. සාදු කිව්වා ටිකක් ඇදුවා එයා නිවෙන මිනිහෙක් දෙනවා. පොඩියෝ එතනින් හාට කැමති තාලෙකට යනවා. හැබැයි මං සදාකාලික දුකෙන් එතන වෙලා නම් ඒ මතයි. අනික් කෙවුන්ට නිවන් දකින්න පාර කියලා එන්නේ නැත්තම් මොකද කරන්නේ? මං කැමති මේ ඉන්න කොල්ලෝ ඔක්කොම මරණ වෙනවා. මං දන්නවනේ දුක් නැති බව. නමුත් වෙන්නේ මට කරන්න දෙයක් නැහැ. ඒක ස්වකීය කැමැත්ත. කවදා හරි දවසක තේරිච්චාම මේ ගමන හරි දුකයි වේදනයි. ඒ මෝඩකමින් අත මිදලා මම යන්න ඕනේ කියලා එදාට ඒ හින්දා පෞකල ගොන අදපන් අපතල්ලා මෙච්චර කාලයක් කරපු පාපය ඔබ විඳිනවා. තව ටිකයි කන්ද නිමා කරන්න. ඒ හින්දා මේ කර්ම අකුසල කර්ම නිමා කරන තාක්කල් පින් කුසල් රැස් කරමින් දුක නිමා කරපන්. ඊළඟ මොකද කියන්නේ? සැපය, අල්ල, සතුට, බැස්, නිදහස, නිර්වාණය. මේ නිර්වාණය ලබන්න වීර්ය වඩාපන් කියලා කවියක් කියනවා. ඒ නිසා පින් සිටින් ඔබ වීර්ය වඩන්න මෙලවත් පරලොවත් දුක් නැති කොට නිදහස, සතුට, සැනසීම, ප්‍රීතිය ජීවිතේ දකින්න. ඔබ හැම දිනකටම ඒ සඳහා දිට්ඨි කුරු කරෝති නරණුවන් පහළ වේවා, බුද්ධිය පහළ වේවා, පසක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. පුස්සදේව මහරහතන් වහන්සේගේ ගිහි කාල පුස්සදේව යෝධයා බලන්න රට ජාතිය ආගම වෙනුවෙන් පුතා යුද්ධ කෙරුවා. යුද්ධ කරලා රට එක්සේසක් වෙනවා. දුටුගැමුණු මහා නරේන්ද්‍රයා සමග උරදී සියල්ල සිද්ධ කර නිමා කළෝ ආගමන් මගේ මහරහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබමින් නිදහස් ශ්‍රී ලංකාවක් කනා තබා තියා පැවිද්දේ උත්තම බව තේරුම් අරගෙන තේර පුත්තාවේ පුස්සදේව වැඩ මහරහතන් වහන්සේලා තමන්ගේ අයෝමය යෝධමය ශක්තියත් සමගින් ගිහිල්ලා පැවිදි වෙලා බෞද්ධ වඩලා රහත් වෙලා නිවන් දැක්කා. ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධ වූ මේ පින්බිමේ ඉඳගෙන ඔබත් අපට ඇති වී තියෙන දුක් නිවන්, අපට ඇති වී තියෙන ප්‍රශ්න නිරෝධ කරගන්න, උත්තර සපය ගන්න, ගැටලු ලියා ගන්න ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අමා නිර්මල දර්ශනේ ටික ටික හරි අවබෝධ කරගෙන ප්‍රඥාවන්තයෙකු ලෙස ජීවිතය ලෝකයේ දකිමින් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සදා දුක් විරහිත අමා නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ත්වං සදාති. පුතේ ඉක්මන් කරන්න කාලය වියකිලා සාදුකාරය පාර්ථන හැමෝම ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිච්ඡතු සබ්බේ පුරන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසී
යන්නා ත්‍රායිතර තිලක සකලන්නේය සාගර පාරගතානි සේසනායික ගුණරත්න මන්දිරායමානෝ භාග්‍යවත්තනය සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් මధుර මනෝහර කොට පුරවීගනාද ගම්බීරාලාපෙන් දේදිත මීරි ශ්‍රී සද්ධර්මයෙන් කොටසක් දේශනා කරවාගෙන වත පිළිවෙතෙහි යදමින් අන්‍යෝන්‍ය වශයෙන් සුවද සබඳතා පවත්වමින් නෑමිතුරු දන්තාවුරු කරගනිමින් තුනුරුවන් වන්දනමාන කිරීමෙන් පුස්ත දේව රාජමාවියාරිය පරිසර දැක බලා වන්දනා කිරීමෙන් බණ ඇසීමෙන් බණ අසන්නට සලස්වා දීමෙන් දාන පරුණු පූජා කිරීමෙන් ධර්ම දානමය මහා පින්කමක් කළ මේ වෙලාවේදී වඩන ලද දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ඵල ධර්මයෝම මේ වෙහෙර විහාර කම්මි මිලං කඩ මම්මා වත්තර දුර ගංගා කේත්වදුගා කොළ තුරු ලතාවෝ තනා තබාතියා අපවත් මේ වදාරා වූ පුත්ත දේව මහරහතන් වහන්සේගේ සිට විහාරගණේ අපවත් මේ වදාරා වූ මහා සගරුවන පින්කන්න වේ නම් උන්වහන්සේලා සෑම සියලු දෙනාටමත් ඒ වගේම ගිහි සමාජය ඇතුළේ මේවා නිර්මාණය කරන්නට දිරිය වැටූ අපේ අම්මා තාත්තා අත්තා මුත්තා නත්ත පනත් ආදී මුතුන් මිත්තෝ පින්කන්න වේ නම් හැම දෙනාටමත් ඔබටත් මටත් ජාත්‍ය ආදී දුකින් නිදහස් වන සදා සුන්දර ආදරාර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ ලාභයෙන් සනසීම ලැබේවා ලැබේවා ලැබේවායි සිතා චිත්ත ප්‍රීතිය යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් යුතු සිරුවන් සරණයි හැමෝම සාදු කාලයක් වාස්තා पूजनीय महासंघरत्न අවසරයි අද දවසේ හම්බන්තොට උඩමල්ල ඓතිහාසික කුසදේව රාජ මහා විහාරස්ථානයේ සිටින විශේෂ ධර්ම දේශනාවක් පින්කම මේ ආකාරයෙන් අවසන් භාවයට පත් වෙනවා. අපගේ අනුකම්පාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවන් සඳහා වැඩම වදාළ චතුරාව බාල්ක්‍රියාගම පතිමිනියාගම ශ්‍රී සමාධි උපදේශන මධ්‍යස්ථානාධිපති ප්‍රේමෝදාවේ ධර්ම අතපූජ්‍ය කාගම ශ්‍රී නන්ද අතිගෞරවාස්පද ලෝකමහත්මයා කාලේ ඉක්මනින් ගියකිලා යනවා ඒ හින්දා කොහොම හොඳට පිටුවත් මොන දුරුදසා කියලා සාදු කියන්නේ උන්වහන්සේට අප විසින් රැස් කරගත් සියලු පින් දහම් අනුමෝදන් කරමු වේවා. උන්වහන්සේගේ ආගමික ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව භාවයට පත් කරගන්නට උන්වහන්සේට කායික සහනය මානසික සහනය කතාවේ මානසික සුවතාවයේ පිණිස මේ සියලු පින්කම් ආශිර්වාදයන් අනුමෝදන් වේවා. අගෞරවනීය හාමුදුරුවන් වහන්සේට උතුම් නිවන් පිණිස මේ සියලු පින්කම් ආශිර්වාදයන් හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පිළිතුරු ඔබ වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. ඒ සංග්‍රහයක් ප්‍රතිවිදලා යන ලෙස කාරුණිකව සිහිපත් කරනවා. හැමදෙනාටම පෙරවන්න සරණයි. Sarana.